right දැන් ඔයාලට පේනවා ඇති ඔයාගේ බෝඩ් එකේ right ඔයාගේ බෝඩ් එකේ දැන් පේනවා ඇති අපි ගිය සතියේ සාකච්ඡා කරපු ගිණුම් කරන සමීකරණය කොයි විදිහටද ගොඩ නැගෙන්නේ ඊට අමතරව ගිණුම් කරන සමීකරණයට කොයි වගේද ගනුදෙනු දාන්නේ කොයි විදිහටද අපි ගනුදෙනුවක බලපෑම ගිණුම් කරන සමීකරණයට බලපාන විදිය තේරුම් ගන්නෙ ඔන්න ඔය කියන කාරණා පිළිබඳ අපි ගිය සතියේ සාකච්ඡා කරා කවුරු හරි දුවෙක්ට හරි පුතෙක්ට හරි ඉන්නවා නම් අලුතෙන් එකතු වුණ කවුරු හරි ඒගොල්ලන්ට පුළුවන් ගලින් පාර අපි සාකච්ඡා කරපු දේවල් ටික වීඩියෝ එකකින් බලා ගන්න පුළුවන් මගේ YouTube channel එකට ගියොත් ඔයගොල්ලෝ ඒක දන්නවා YouTube channel එකේ තියෙනවා වීඩියෝ සෙට් එක ඔයගොල්ලෝගේ 10 වසරේ මුල දවසේ ඉඳන් මේවා ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ආන් ඒ වීඩියෝ නැවත බලලා ඒ අවශ්‍ය කරන දැනුම ඔයගොල්ලන්ට ලබා ගන්න මම හිතනවා අදත් මම හිතන්නේ අද අලුතෙන් අදම සහභාගී වුණ ළමයි පිරිසක් ඇති මෙතන චුට්ටක් මට අත උස්සන්න පුළුවන් නම් ටක් ගාලා අත උස්සමු අද සහභාගී වුණ ළමයි කට්ටිය චුට්ටක් අද තමයි ෆස්ට් ටයිම් ආවේ ටක් ගාලා අත උස්සමු right හරි කීප දෙනෙක් ඉන්නවා මට පේනවා හරි එහෙනම් පුතේ දුවේ ඕම ඔයගොල්ලන්ට තමයි මේ පණිවිඩය කිව්වේ එතකොට අපේ කලින් පාඩම් වල නැත්නම් මේ කලින් අපේ ගිණුම් කරන හැඳින්වීම පාඩම ඊට පස්සේ අපි කතා කරා තව පාඩම් කීපයක් මේ තව දේවල් කීපයක්ම ඉතින් ඒ කියන කාරණා ටික ඔයගොල්ලන්ට පුළුවන් පුතේ ගිහිල්ලා අපේ මේ YouTube channel එක මම ඔයගොල්ලන්ට දාලා තියෙනවා link එක YouTube channel එකේ ඉතින් ආගේ YouTube channel එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මේ බැරි වෙච්ච පාඩම් තියෙනවා නම් ඒ ටික අල්ල ගන්න පුළුවන් හරි right එතකොට ඕන් අද අපි පටන් ගන්නවා ඊට අමතරව මම ඔයගොල්ලන්ට ටියුට් එකක් දාලා තියෙනවා ඔයගොල්ලෝ group එකට අලුතෙන් join වුණ කට්ටියට නම් මම ආපහු පාරක් ටියුට් එක share කරා මේ ආපහු දැනුත් join වෙච්ච කට්ටිය වගේක් හිටියේ ඒගොල්ලන්ට සමහර ටියුට් එක නැතුව ඇති මම ඒ ටියුට් එක ආපහු පාරක් එක වතාවක් share කරනවා අද පන්ති ඉවරනාට පස්සේ එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ ටියුට් එක ගන්න ඒ ටියුට් එකේ ගණන් තමයි අපි සාකච්ඡා කරන්නේ මම කියලා තියෙනවා ඒ ටියුට් එකේ ගණන් සාකච්ඡා කරද්දී ඔයාගාව ටියුට් එක print out එකක් තිබ්බා නම් ඔයාට ලේසි නේ එතකොට සාමාන්‍යයෙන් ගණන් හදද්දී අපිට අමාරුයි ෆෝන් එකෙන් බලාගෙන සර් දැන් මම මෙතන සාකච්ඡා කරද්දී මේකත් බලාගෙන ෆෝන් එකෙන් ආපහු ඒකත් ඕපන් කරගෙන එහෙම ගණන් හදන්න අමාරුයි. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට ලේසි print out එකක් ඔයාගේ අතේ තියාගත්තොත්. හරි. ඔය කියන කාරණා ටික මුලින් අපි මතක් කරේ අලුතෙන් ආපු කට්ටියත් හිටපු නිසා. right. එහෙනම් ඕන් අපි ගිණුම් කරන සමීකරණය වා දන්නවා දැන්. අපි ගිය සතියේ සාකච්ඡා කරා ගිණුම් කරන සමීකරණය කොයි විදිහටද හැදුනේ. right. මොන වගේ විදිහටද අපි ගිණුම් කරන සමීකරණයට මොකද්ද මේ කොහොමද ගිණුම් කරන සමීකරණය පෙන්වන්නේ අන්න ඔයා දැන් දන්නවා ගිණුම් කරන සමීකරණය මොකද්ද කියලා වත්කම් සමානයි හිමිකම් දන වගකීම් තමයි ගිණුම් කරන සමීකරණය අන්න එහෙනම් ඒ ගිණුම් කරන සමීකරණයට අපි උදාහරණයක් අරගෙන ඒ ව්‍යාපාරයේ විවිධ වර්ගයේ ගනුදෙනු කොහොමද ඒ ගිණුම් කරන සමීකරණයට බලපාන්නේ ඔන්න ඔය කියන කාරණා තමයි අපි පුතේ කලින් සතියේ ඒ කියන්නේ ගිය සතියේ සාකච්ඡා කරේ. ඉතින් විවිධ වර්ගයේ ගනුදෙනු කොහොමද මේ ගිණුම් කරන සමීකරණයට බලපාන්නේ? කොහොමද අපි ඒක තේරුම් ගන්නෙ? right මොන විදිහටද බලපාන්නේ කියලා තේරුම් ගන්නෙ කොහොමද? අන බලන්න ලස්සන්ට අපි පිළිවෙලට වැඩේ එකින් එක ලස්සන්ට වැඩේ කරගෙන ගියා ගිය සතියේ. එහෙනම් අද තියෙන්නේ අපිට දැන් මේ ගිණුම් කරන සමීකරණය කියන පාඩමට අදාළ වෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. ඉතින් ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න මම ඔයාලට group එකට දාලා තියෙනවා මේ වගේ ටියුට් එකක් right ටියුට් එකක් දාලා තියෙනවා මේ විදිහේ ඉතින් මේ ටියුට් මම කියලා තියෙනවා group එකට දාපුවාම මේ මගේ අනුදැනුමක් නැතුව වෙනත් කට්ටියත් එක්ක share කරගන්න එපා කියලා ඉතින් ඒක මම හිතනවා ඒ විශ්වාසය රකින්නවා කියලා කට්ටිය right ඉතින් මේකේ තියෙනවා ඔයගොල්ලෝගේ පස්වෙනි පාඩම ගිණුම් කරන සමීකරණයට අදාළ වෙන ගනුදෙනු කීපයක් හරි මේකේ තියෙනවා ගණන් කීපයක්ම තියෙනවා ඊට අමතරව ඔයගොල්ලන්ට පල්ලෙහාට ගියපුවාම දකින්න පුළුවන් ගණන් ගොඩක් තියෙනවා ඊට අමතරව පාස් පේපර් ගණන් වල 2019 ඉඳන් 2020 නැතුව 2019 ඉඳන් 2016ට යනකම් හැම පාස් පේපර් එකම තිබ්බ ගිණුම් කරන සමීකරණයට අදාළ වූ MCQ ගණනුත් MCQ විරිගහන ගණන් සහ ලියන ගණන් සියල්ල අන්තර්ගත වෙන විදිහට තමයි මේ පේපර් එක මේ ටියුට් එක හදලා තියෙන්නේ. එතකොට කෙලින්ම ඒකෙම උපුටලා අරන් තියන්න අය මම මේව කරේ නෑ කෙලින්ම පාස් පේපර් එකෙම උපුටලා අරන් තියෙන්නේ. හරි. right. ඉතින් ආන් මේ විදිහට පිටු 7කින් සමන්විත ටියුට් එකක් ඕගොල්ලන්ට දාලා තියෙනවා මම group එකට. ඉතින් ඒ group එකෙන් හරි ටියුට් එක කොහොම හරි ඔයගොල්ලෝ download කරගෙන ඒක print out එකක් ගන්න කියන කතාව මම චුට්ටක් මතක් කරනවා. right එතකොට මේකේ පළවෙනි එක ඔන්න දැන් අපි යනවා අද වැඩේට එහෙනම්. දැන් ඔයාලට ටියුට් එක
අතේ print out එකක් නැත්තම් මේ තියෙන ප්‍රශ්නත් එක්ක print out එකක් ගන්න නැත්තම් ඕක මම share කරලා තියෙනවා. මම මේකෙන් බලාගෙන තමයි හදන්නේ. දැන් ඔයත් මාත් එක්කම වැඩේ හදන්න පටන් ගන්නට ඕන. හරි. ඔන්න පළවෙනි එකේ කියනවා පහත් සඳහන් ගනුදෙනු වත්කම් සමානයි ප්‍රාග්ධනය දන වගකීම් යන ගිණුම් කරන සමීකරණයට අදාළ වන පරිදි ලියා දක්වන්න. ඔයාලට මේ ප්‍රාග්ධනයටම තමයි අපි මේ කියන්නේ පුතේ හිමිකම කියලා. එහෙනම් මේක හිමිකම දන වගකීම් කිව්වත් ප්‍රාග්ධනය දන වගකීම් කිව්වත් ඔයා බය වෙන්න දෙයක් නැහැ. මේ ප්‍රාග්ධනය නැත්තම් හිමිකම කියන්නේ දෙකම එකට තමයි එකකට තමයි මේ දෙකම නම් දෙකම පාවිච්චි කරන්නේ. රයිට්. එහෙනම් මම යනවා ඔන්න අපි වැඩේ පටන් ගන්නටයි යන්නේ. ඔව් ඔයගොල්ලෝගේ පොත්වල සාමාන්‍ය පොත්වලම අපි ගණන් ටික ඔහොම හදාගෙන යනවා. හරි. සාමාන්‍ය ඔයගොල්ලෝගේ නෝට් එක අපි ලියපු පොතේම අභ්‍යාස අංකේ දැම්මා. මේ ගාන හදාගෙන යන්නයි හදන්නේ. ඉතින් ඔන්න එනවා වැඩේ පටන් ගන්නවා අපේ ටියුට් එකේ පළවෙනි අභ්‍යාසය අපි හදන්නයි යන්නේ. හරි. එහෙනම් ඔයගොල්ලෝ ලෑස්ති වෙනවා ටියුට් එක තියෙනවා නම් එතකොට print out එකක් තියෙනවා ඔයගොල්ලන්ට ඒකෙන් බලන්න පුළුවන්. එහෙම නැත්නම් මම ස්ක්‍රීන් එකේ ඔහම share කරනවා මාත් එක්ක හදාගෙන යන්නත් පුළුවන්. right. ඔන්න අපේ ටියුට් එකේ තියෙන පළවෙනි ගාන ගිණුම් කරන සමීකරණයේ ටියුට් එකේ තියෙන පළවෙනි ගාන හදන්නයි යන්නේ. right. මම චුට්ටක් උඩින් ලියනවා ගිණුම් කරන සමීකරණය. ඔයගොල්ලෝ දන්නවා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් හරි ඔයගොල්ලන්ට මොන හරි මේ කොමර්ස් පිළිබඳ ප්‍රශ්න වෙන්න පුළුවන් නැත්නම් පේපර්ස් කරද්දී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ අපේ සමහරට ලින්ක් එක වෙන කොහෙන් හරි හම්බෙලා අදම සහභාගී වුණ කට්ටිය වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ට පුළුවන්. මගේ නම්බරේ තියෙනවා 070.132.476. මෙන්න මේකට WhatsApp message එකක් දාන්න. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න, ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න ඕන දේවල් ක්ලාස් එකට සම්බන්ධ වෙන අපේ ගෲප් එකේ කවුරු හරි නැති කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් සම්බන්ධ වෙන්න. ඉතින් ඕකට ඕනෑම ප්‍රශ්නයක් ඕගොල්ලොන්ගේ දාන්න. එතකොට මම ඒකට අදාළ පිළිතුරු ඕගොල්ලන්ට WhatsApp හරහාම එවන්න. හරි. රයිට්. එහෙනම් මම යනවා වැඩේට. ගිණුම් කරන සමීකරණය කියන පාඩමේ ඔන්න පළවෙනි ප්‍රශ්නේ මේ අපේ ටියුට් එකේ තියෙන පළවෙනි ගාන අපි හදන්න යනවා. ඔන්න බලමු. එකින් එක හදමු. එතකොට මේකෙදි පුතේ ආරම්භක ශේෂක ගා දාන්න ඕනේ අපි ගිය සතියේ දැම්මා වගේ. ඔන්න පළවෙනි ගාන හදන්න. ඔයා හොඳට දැන් පොතේ ඉඩ තියෙනවා. හොඳට දිග ඇරලා අත දිග ඇරලා හොඳට පොතේ ඉඩ අරගෙන ලියනවා සමීකරණය දික් කරලා කොහමද? වත්කම් සමානයි හිමිකම් නැත්තම් මේකටම තමයි මම කිව්වේ ප්‍රාග්ධනය කියන්නේත් අන්න ධන වගකීම්. හොඳට දිග ඇරලා ලියන්න. ඔන්න ඔය විදියට. එතකොට ඔයා දන්නවා මේකෙදි ලියන්න ඕන වත්කම් වැඩි වුණා නම් වත්කම් වැඩි වුණ ප්‍රමාණය ලිව්වා. අන්න වරහන් ඇතුලේ ලියන්න ඕන මොන වත්කමද වැඩි වුණේ. ඕන් ওই කතාව ලියන්න ඕන හින්දා තමයි මං කියන්නේ මේ හොඳට ඉඩ අරගෙන මේක ලියා ගන්න කියලා. හොඳට ඉඩ අරන් ලියා ගන්න. right. ඔන්න එහෙනම් ගානට යනවා. right. අංක 1 අපිට කරන්න තියෙනවා. ඔන්න පළවෙනි එක කියනවා මේ මෙහෙම රුපියල් ලක්ෂයක ප්‍රාග්ධනයක් යෙදීම. දැන් ඕගොල්ලෝ තාම අලුත් මේ වැඩේට ඔන්න මම දැන් චුට්ට පැහැදිලි කරනවා පහු පාරක්. අන්න රුපියල් ලක්ෂයක ප්‍රාග්ධනයක් යොදවුවාම රුපියල් ලක්ෂයක ප්‍රාග්ධනයක් යොදවුවාම මම මේ පැත්තෙන් පෙන්නන්න. මේන් ඉන්නවා ව්‍යාපාරය, මෙන්න ඉන්නවා අයිතිකාරය. ඔයා දන්නවා ගිණුම් කරණයේදී අයිතිකාරයා සහ ව්‍යාපාරිකයා කියන්නේ එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් පුතේ. දෙන්නෙක්. එහෙනම් මේ අයිතිකාරය ව්‍යාපාරයට සල්ලි දාපුවාම අයිතිකාරයේ තියෙන ලාච්චුවේ නැත්නම් ව්‍යාපාරයේ ලාච්චුවේ සල්ලි වැඩි වෙනවා රුපියල් ලක්ෂයක්. right. ව්‍යාපාරයේ ලාච්චුවේ සල්ලි වැඩි වෙනවා රුපියල් ලක්ෂයක්. ඔයා දන්නවා ව්‍යාපාරයේ ලාච්චුවේ සල්ලි කියන්නේ ව්‍යාපාරයට වත්කම. අන්න එහෙනම් ව්‍යාපාරයේ පුතේ වත්කම් වැඩි වෙන්න ඕන රුපියල් ලක්ෂයකින්. ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙනවා ලක්ෂයකින්. මොකද්ද මේ වත්කම? මොකද්ද මේ වත්කම? ව්‍යාපාරේ මොන වත්කමද? මේ තියෙන්නේ මොකද්ද? සල්ලි තියෙන්නේ. ඒ කියන්නේ මුදල්. අන්න එහෙනම් ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා පුතේ රුපියල් ලක්ෂයකින්. අන්න බලන්න. ඊළඟට බලන්න මේ රුපියල් ලක්ෂ කාටද අයිති? අන්න අයිතිකාරයට. ව්‍යාපාරයේ මුළු සම්පත් වලින් නැත්නම් ව්‍යාපාරයේ තියෙන මුළු වත්කම් වලින් අයිතිකාරයට අයිති කොටසට අපි කියනවා හිමිකම කියලා. අයිතිකාරයා නොවන වෙනත් පිටස්තර බාහිර පාර්ශ්වයකට අයිති වෙන කොටසට අපි කියනවා වගකීම කියලා. මේක ඇවිල්ලා අයිතිකාරයට අයිති කොටස. එහෙනම් අයිතිකාරයාගේ අයිතියත් පුතේ වැඩි වෙලා තියෙනවා කීයකින්ද? අන්න ලක්ෂයකින්. එහෙනම් හිමිකම වැඩි වෙලා තියෙනවා ලක්ෂයකින්. මොකද්ද මේ හිමිකම කියලා ලියනවා වරහන් ඇතුලේ ආම් ප්‍රාග්ධනය.
අන්න ප්‍රාග්ධනය මෙන්න එහෙනම් පළවෙනි ගනුදෙනුව නැත්නම් අයිතිකාරය රුපියල් ලක්ෂක ප්‍රාග්ධනයක් යෙදවීම කොහොමද ගිණුම් කරන සමීකරණයට බලපෑවේ කියලා ඔවුන් පෙන්වෝයා. ඔයාලට තේරෙනවා මේ බලන්න වත්කම් සහ හිමිකම් දන වගකීම් කියන පැත්ත සමාන වෙන්න ඕන. නේ? අන්න සමානයි. බලන්න මේ සමාන ලකුණෙන් එහා පැත්තටත් ලක්ෂයක් තියෙනවා. සමාන ලකුණෙන් එහා පැත්තෙත් තියෙනවා ලක්ෂයක්. සමාන ලකුණෙන් මෙහා පැත්තෙත් ලක්ෂයක් තියෙනවා. අන්න බලන්න එහෙනම් වත්කම් හිමිකමට සමාන වුණ අවස්ථාව. right? ඔන්න දැන් ඕගොල්ලොත් මාත් එක්කම තමයි ගාන කරන්නේ. මාත් එක්කමයි ගාන කරන්නේ. එහෙනම් දැන් ඕගොල්ලෝ ලියන වැඩෙත් මාත් එක්කම කරනවා. හොඳට අහගෙන බලන ගමන් තේරුම් ගන්න ගමන් ලියන වැඩෙත් මාත් එක්කම කරනවා. හරි. එහෙනම් ආන් ව්‍යාපාරයේ වත්කම් ලක්ෂයකින් වැඩි වෙනවා. අන ව්‍යාපාරයේ හිමිකමත් ලක්ෂයකින් වැඩි වෙනවා. හරි. අන ව්‍යාපාරයේ වත්කම් ලක්ෂයකින් වැඩි වෙනවා. ව්‍යාපාරයේ හිමිකම වැඩි වෙනවා ලක්ෂයකින්. මොකද්ද කියලා ලියනවා වරහන් ඇතුලේ අනිවාර්යයි ඒක. මම ඇයි කියලා ඉස්සරහට තේරුම් කරනවා. ඇයි අපි මේ අනිවාර්යෙන් ලියන්න ඕනේ මේ වරහන් ඇතුලේ? මුදල් කියන වත්කමයි වැඩි වෙන්නේ ලක්ෂයක්. ප්‍රාග්ධනය කියන හිමිකමයි වැඩි වෙන්නේ ලක්ෂයක්. අන්න රයිට් අන්න යනවා දෙවෙනි එකට යන ඔන්න ඔයගේ ටියුට් එක. මෙන්න ටියුට් එකේ දෙවෙනි ගාන රුපියල් 50000ක බැංකු ණයක් ගත්තා. රුපියල් 50000ක බැංකු ණයක් ගත්තා. බැංකු ණයක් ගත්තා මොකද වෙන්නේ කියලා බලනවා. දැන් ඕන් චුට්ටක් වා හිතින් හිතනවා කල්පනා කරනවා. හරි. ඔන්න ඔයා කල්පනා කරනවා බැංකු ණයක් ගත්තාම මොකද්ද වෙන සීන් එක කියලා. රයිට්. ඔන්න බලනවා. යන එහෙනම් දෙවෙනි ගනුදෙනුව අන දෙවෙනි ගනුදෙනුවට යනවා. මෙන්න අංක 2 කියලා දැම්මා. ඔන්න බලනවා. ව්‍යාපාරය ගන්නවා බැංකු ණයක්. ඔන්න බැංකුවේ ඉන්නවා. අන බැංකුවෙන් ණයක් ගන්නවා. කීයද 50000ක්. 50000ක් බැංකුවෙන් ණයක් ගත්තාම ව්‍යාපාරයේ ලාච්චුවට පුතේ ඇවිල්ලා රුපියල් 50000ක් හම් වෙනවා. ව්‍යාපාරයේ ලාච්චුවට සල්ලි හම් වෙනවා රුපියල් 50000. එහෙනම් ඔයා දන්නවා ව්‍යාපාරයේ සම්පත් සමාවත්කම් කියන්නේ අන්න ව්‍යාපාරයේ සම්පත් සමාවත්කම් කියන්නේ අන්න ව්‍යාපාරයේ ලාච්චුවේ තියෙන සල්ලි වැඩි වෙනවා. එහෙනම් වත්කම මේ මුදල් කියන්නේ ව්‍යාපාරයට අන්න ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා පුතේ රුපියල් 50000කින්. අන්න එහෙනම් ඉස්සෙල්ලා ඒක අපි හඳුනා ගන්නවා. අන්න ව්‍යාපාරයේ 50000ක් වැඩි වෙනවා වත්කම් වරහන් ඇතුලේ ලියනවා මොන වත්කමද? අන්න මුදල් කියන වත්කමයි වැඩි උනේ. ඊට අමතරව බලන්නකෝ මේ ණය ගත්ත වගේ නෙවෙයිනේ. අපි ගෙවන්න ඕන බැංකුවට. අන්න ණය ගෙවන්න ඕන බැංකුවට. මේ ණය බැංකුවට ගෙවන්න ඕන. අන්න අපි එහෙනම් දැන් මේක ගෙවන්න බැඳිලා ඉන්නවා බැංකුවට. ඔයා දන්නවා මොනවද මේ පිටස්තර කට්ටියට අයිතිකාරය නෙවෙයි මේ අයිතිකාරයා නොවන පිට කෙනෙක්ට තියෙන බැඳීමක්. අයිතිකාරයා නොවන පිට කෙනෙක්ට තියෙන බැඳීම් වලට අපි කියනවා මොනවද? වගකීම් කියලා. එහෙනම් ගෙවන්න තියෙන ගාන අඩු වෙනවද වැඩි වෙනවද? ණය ගත්තාම ඒ ගාන ගෙවන්න ඕන. අන්නේ ණය ගත්තාම ඒ ගාන ගෙවන්න තියෙන ගාන වැඩි වෙනවා. එහෙනම් පුතේ වගකීම් වැඩි වෙනවා කීයක්ද? අන්න 50000කින් වැඩි වෙනවා. මේ මොන වගකීමද පුතේ? මොකද්ද වගකීම? මොන ණයද? අන්න බැංකු ණය. අන්න බැංකු ණය. රයිට්. තාම මුලින්ද තමයි ඔය හෙමින් වැඩේ කරගෙන යන්නේ. ඔන්න එහෙනම් දෙවෙනි ගානේ අන්න එහෙනම් බලන්න මුදල් කියන වත්කම වැඩි වෙනවා එක පැත්තකින් 50000ක්. අන්න ඊළාට බැංකු ණය කියන වගකීමත් වැඩි වෙනවා රුපියල් 50000කින්. අන්න එහෙනම් වගකීම් වැඩි වෙනවා රුපියල් 50000ක්. වරහන් ඇතුලේ තියෙනවා මොකද්ද? බැංකු ණය. අන්න බැංකු ණය කියන වගකීමයි වැඩි උනේ පුතේ 50000කින්. අන බැංකු ණය කියන වගකීම් වැඩි වුණා ලස්සනට වැඩි වුණා 50000කින්. බලන්න හරිම පැහැදිලි හරිම ලේසි. හරි හරිම ලේසි හරිම පැහැදිලි. ඔයාට මේ වැඩේ ගේමක් නැතුව කොට දා ගන්න පුළුවන් එහෙනම්. හරි. ඔන්න බලන්න තුන්වෙනි ගාන. ඔන්න බලන්න යනවා ඔයාගේ ටියුට් එකේ තුන්වෙනි ගානට. ඔන්න තියෙනවා අත්පිට මුදලට බඩු ගත්තා 9500යි. ඒ කියන්නේ මොනවද? සල්ලි දුන්නා බඩු ගත්තා. සල්ලි දීලා බඩු ගන්නවට අපි කියනවා අත්පිට මුදලට ගන්නවා කියලා. සල්ලි වලට බඩු විකුණනවට කියනවා අපි අත්පිට විකුණුම් කියලා. සල්ලි වලට බඩු විකුණද්දී අත්පිට විකුණුම් කියනවා ණයට නෙවෙයි සල්ලි වලට. සල්ලි වල දීලා අපි බඩු ගනිද්දී අපි කියනවා අත්පිට ගැනුම් කියලා. එහෙනම් මෙතන මොකද වෙලා තියෙන්නේ පුතේ තුන්වෙනි එකේ අත්පිට ගැනුම් 9500ක් තියෙනවා. අන්න බලනවා අත්පිට ගැනුම් 9500 දී මොකද වෙන්නේ කියලාත්. ඔන්න බලන්න
මෙන්න ව්‍යාපාරයේ ඉන්නවා. මෙන්න ව්‍යාපාරයෙන් මොකද කරන්නේ? සල්ලි දීලා බඩු ගන්නවා. බලන්න ව්‍යාපාරයේ සම්පත් වලට වෙන වෙනස් වීම ඉස්සෙල්ලම ව්‍යාපාරයේ සම්පත් වලට මොනවා හරි වෙනස් වෙනවද කියලා බලන්න. අන්න ව්‍යාපාරයෙන් යනවා සල්ලි එළියට, අන්න මුදල් යනවා එළියට. මුදල් යනවා එළියට කීයක්ද බලන්නකෝ. කීයක බඩුද ගන්න තියෙන 9500ක්. අන්න බලන්න සල්ලි යනවා ව්‍යාපාරයෙන් එළියට 9500ක්. එහෙනම් සල්ලි අඩු වෙනවා 9500ක්. ඒ සල්ලි වෙනුවට ඔයාට හම් වෙනවා තවත් වත්කමක්. මොකද්ද? ව්‍යාපාරයේ තොගය විකුණන්න තියෙන තොගය ඇවිල්ලා ව්‍යාපාරයට වත්කමක්. අන්න එහෙනම් ඒ තොගය කියන වත්කම වැඩි වෙනවා පුතේ 9500කින්. එහෙනම් ව්‍යාපාරයට හම් වෙනවා 9500ක තොගයක්. එහෙනම් තොගය කියන්නේ ව්‍යාපාරයට සම්පතක්. අන්න එහෙනම් තොගය කියන්නේ ව්‍යාපාරයට වත්කමක්. අන්න තොගය කියන්නේ එහෙනම් ව්‍යාපාරයට සම්පතක් සහ වත්කමක් වෙනවා. හරි. අන්න තොගය කියන වත්කම 9500යි. තොගය කියන වත්කම 9500කින් වැඩි වෙනවා. right? තොගය කියන වත්කම 9500කින් වැඩි වෙනවා. එහෙනම් ඔන්න මොකද වෙන්නේ බලන්න. වත්කම් මුදල් කියන වත්කමම අඩු වෙනවා 9500කින්. ඒක ඔයාලට තේරෙනවා. අන්න සල්ලි එළියට යන නිසා අඩු වුණා. මොන වත්කමද අඩු වුනේ? අන්න මුදල් කියන වත්කමයි අඩු වුනේ. ඊට පස්සේ අපේ ව්‍යාපාරයට ආවා තොගයක්. අන්නේ තොගය කියන්නේ දැන් ව්‍යාපාරයේ තියෙන වත්කමක්. අන්න එනම් ව්‍යාපාරයේ ආපහු වත්කම වැඩි වෙනවා පුතේ 9500කින්. මොකක්ද ඒ වත්කම? මොකක්ද ඒ වත්කම? අන්න තොගය කියන වත්කමයි වැඩි උනේ. අන්න බලන්න සල්ලි දීලා බඩු ගත්තාම වෙන දේ. සල්ලි දීලා බඩු ගත්තාම වත්කම් අඩු වෙලා වත්කම වැඩි වෙනවා. වත්කම් වල විතරයි වෙනසක් වෙලා තියෙන්නේ. ව්‍යාපාරයෙන් සල්ලි එළියට යනවා. ඒ සල්ලි වෙනුවට තොගයක් හම් වෙනවා ඒ වටිනාකමෙන් යුක්තව. අන්න බලන්න රුපියල් 9500 තොගයක් ගත්තාම එහෙනම් ව්‍යාපාරයෙන් සල්ලි එළියට යනවා. මුදල් ගන්න එනම් වත්කමක්. ඔයාලා දැන් දන්න හොඳ ආකාරවම අන්න එහෙනම් මුදල් කියන වත්කම අඩු වෙනවා 9500යි. ව්‍යාපාරයට තොගයක් හම් වෙනවා. එහෙනම් අන් තොගය කියන වත්කම වැඩි වෙනවා 9500යි. හරිම ලේසි, හරිම පැහැදිලි, හරිම සරලයි. right ඊළාට යනවා ඊළඟ එකට හතරවෙනි එක. හතරවෙනි ගාන ඔන්න බලන්න හතරවෙනි ගානේ කොහොමද වෙන්නේ කියලා. ඔන්න බලනවා අපි යනවා ටියුට් එකට. ඔන්න බලන්න හතරවෙනි එක මොකද්ද? අන්න හතරවෙනි එක තියෙනවා පුතේ මුදලට විකුණුම් 5100යි. මුදලට විකුණුම් කියන්නේ සල්ලි වලට බඩු විකුණලා. සල්ලි වලට බඩු විකුණලා කීයක්ද? 5100ක්. අන්න සල්ලි වලට බඩු විකුණපුවාම මොකද වෙන්නේ කියලා බලමු. හැමතිස්සෙම ඔයා දැන් මම මේ එහා පැත්තෙන් අඳින පොඩියට අඳින චිත්‍රේ ඔයාගේ ඔළුවේ ඇඳෙන්න ඕන. ඔයාගේ ඔළුවේ ඇඳෙන්න ඕනේ. හරි ඒක ඔයා අඳින්නේ නැහැ දැන්. ඔයා ඒක ඔළුවේ ඇඳ ගන්නවා. තාම පුරුදු නැත්තම් ඇඳලා කමන්නේ නැහැ පොඩියට කටු වැඩ කොලයක් හරි අරගෙන. නැත්තම් අඳින්න අවශ්‍ය නැහැ. ඔන්න බලන්න එහෙනම් 5000 කීයකද? 100ක බඩු විකුණලා. අන්න 5100ක බඩු විකුණනපුවාම මෙයාට සල්ලි හම්බ වෙනවනේ පුතේ 5100ක්. 5100ක සල්ලි හම්බ වෙනවා. එහෙනම් මුදල් කියන වත්කම මුදල් කියන්නේ ව්‍යාපාරික සම්පතක් නැත්නම් වත්කමක්. අන්න මුදල් කියන වත්කම වැඩි වෙනවා පුතේ 5100කින්. 5100කින් වැඩි වෙනවා. අන්න ඒ වගේම තමා මේ මුදල් කියන වත්කම වැඩි වුණා වගේම මෙයාගේ ව්‍යාපාරයෙන් තොගයකුත් යාට දෙන්න වෙනවා. අන්න මෙයාගේ ව්‍යාපාරයේ තොගය කියන්නේ මෙයාට වත්කමක්. අන්න වත්කමක් යාට දුන්නාම ව්‍යාපාරයේ තොගය කියන වත්කම අඩු වෙනවා පුතේ 5100කින්. අන්න බලන්න. එහෙනම් ගද්දි විකුණද්දි මොකද වෙන්නේ? ව්‍යාපාරයේ සම්පත් වල විතරයි වෙනස වෙන්නේ. sorry. ව්‍යාපාරයේ සම්පත් වල විතරයි වෙනස වෙන්නේ. හරි. එහෙනම් බලන්න විකුණද්දි සල්ලි වලට සල්ලි හම් වෙනවා බඩු යනවා. ගද්දි සල්ලි වලට සල්ලි යනවා බඩු හම් වෙනවා. විකුණද්දි sorry ගද්දි සල්ලි අපි දෙනවා බඩු හම් වෙනවා. ගනි මේ විකුණද්දි මොකද වෙන්නේ? අපිට සල්ලි හම් වෙනවා. අපි ඒ වෙනුවට බඩු දෙනවා. අන්න එහෙනම් මොකද වෙන්නේ? මුදලට නැත්නම් අත්පිට මුදලට විකුණුම් 5100. අන්න බලන්න ව්‍යාපාරයට සල්ලි හම් වෙනවා 5100ක් විකුණපුවාම මොනවද මේ මුදල් කියන වත්කම? මුදල් කියන වත්කම වැඩි වෙනවා 5100ක්. ඒ වගේම තොගයක් අඩු වෙනවා 5100ක. එහෙනම් ඒකත් වත්කමක්. අන්න එහෙනම් වත්කම් වල ඔයා අඩු කරලා පෙන්නනවා පෞද්ගලිකයේ කියන වත්කම. දැන් බලන්නකෝ දැන් ඔයාට සමහරට හිතෙන්න පුළුවන් යකෝ මේ එක පැත්තෙම එකතු වෙනවා අඩු වෙනවා එහෙම වෙන්න බෑනේ කියලා. පුළුවන් නේ බලන්නකෝ මේ පැත්තේ සුද්ධ වෙනස බිඳුවයි.
මේ පැත්තෙත් පුතේ බිඳුවයිනේ. අන්න ඉතින් දෙපැත්ත සමාන. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ගිණුම් කරන සමීකරණ වලට බැලන්ස් කරන් යන්න පුළුවන් නම් ද්විත්ව සටහන් න්‍යාය හරියට තේරුම් ගන්න ලේසි. ගිණුම් කරන සමීකරණයට ගනුදෙනු හරියට දාන්න පුළුවන් නම් ද්විත්ව සටහන් න්‍යාය කරගෙන යන්න වැඩේ ලේසි. අන්න එනම් මේ ඉස්සරහට තියෙන පාඩම් වල පදනමක් තමයි මේ ගිණුම් කරන සමීකරණය මම ওই වැඩේ පටන් ගනිද්දිම කිව්වා. ගිණුම් කරණය කියන්නේ දන් වැලක් වගේ එකක්. ඒකින්ද හැමතිස්සෙම හැම පාඩමකටම සක්‍රියව දායක වෙන්න ඕන. මං මේ දේ කියනවා හැමදාම. ඔන්න අදත් කිව්වා. තමයිට ගිය සතියේ හිටපු නැති කට්ටිය මේ සතියේ නැති වෙන්න පුළුවන්. හරි. තමයිට සමහර කට්ටිය ඉන්න ආස YouTube එකට ඔක්කොම වීඩියෝස් දානවා කිව්වනේ. ඒ නිසා ඉතින් YouTube එකෙන්ම වැඩේ කරගන්න පුළුවන් නේ කියලා. ඉතින් පුතේ එහෙම පුළුවන්. ඔයාට මේ අර අපි මේ වගේ ලයිව් සම්බන්ධ වෙනවා වගේ YouTube එකේ වීඩියෝස් බලද්දි ලයිව් ඕගොල්ලෝ ඉන්නේ නැහනේ. ඕගොල්ලෝ බලනවා ටිකක් බලනවා ඊට පස්සේ ඔයාගේ හිත වෙනකො ඒ හරියනවා පන්ති ඉන්නවා වගේ නෙවෙයි. ඒ නිසා තමයි පන්තියට වැදගත් වීම සහභාගී වීම වැදගත් වෙනවා කියලා කිව්වේ. ඔන්න බලන්න පස්වෙනි එකත් එහෙනම් අපි යම් බලන්න. එහෙනම් මේ ගණන් අමාරු නෑ වාට දැන් තේරෙන්න ඕන. යනවා පස්වෙනි එකට බලන්න. 16500ක් වටිනා ලී බඩු මුදලට ගැනීම. සල්ලි දීලා අපි පොතේ ලී බඩු තොගයක් අරගෙන ලී බඩු අරගෙන ව්‍යාපාරයේ පාවිච්චියට ගන්න නැති පිටු සෙට් එකක්. හරි. ව්‍යාපාරයේ පාවිච්චියට ගන්න නැති මොනවා හරි ලී බඩු තොගයක්. අන්න බලන්න රුපියල් 16500ක් දීලා අපි ලී බඩු අරගෙන ඔන්න එහෙනම් යනවා බලනවා මේ ව්‍යාපාරයේ තියෙනවා මෙන්න ඉන්නවා කවුරු හරි කෙනෙක් මොකද කරන්නේ අපි සල්ලි දෙනවා ව්‍යාපාරයෙන් එළියට එතකොට මුදල් යනවා පුතේ 16500ක් ඒකට අක් ගාලා වාට දැන් ඔළුවට එනවා බලනවා ඉස්සෙල්ලා සල්ලි එනවාද අන බලනවා සල්ලි එනවාද කියලා අන සල්ලි යනවා නම් හරි ඔයා දන්න එක ටක් ගාලා වත්කම් වලට බලපානවා මුදල් කියන්නේ වත්කමක් එම නිසා වත්කම් වලට බලපානවා අන්න ඔයාට තේරෙනවා එහෙනම් ආම් බලන්න 16500ක සල්ලි එළියට යනවා ඒ වගේම තමයි ව්‍යාපාරයටත් හම් වෙනවා පුතේ ලී බඩු කියන්නේ මොකක්ද එහෙනම් ව්‍යාපාරයට සම්පතක් ඒකත් ඔයා දන්නවා අන්න එහෙනම් ලී බඩුත් වැඩි වෙනවා පුතේ ව්‍යාපාරයේ තියෙන ප්‍රමාණය 16500කින් අලුතෙන් ලී බඩු ගත්තහම අන්න බලන්න ඒකෙත් එහෙනම් වැඩ දෙකක් වෙනවා මොකද්ද සල්ලි යනවා එළියට ඒ සල්ලි වටිනාකමට සමාන ලී බඩු ගොඩක් හම් වෙනවා අපිට අන්න බලන්න එහෙනම් වත්කම් වල වෙනසක් වෙනවා විතරයි එහෙනම් ඕ පස්වෙනි එකත් ලියනවා ලී බඩු රුපියල් 16500ක සල්ලි වලට ගත්තාම සල්ලි යනවා එළියට අන්න සල්ලි යනවා එළියට අන්න වත්කම් සල්ලි කියන්නේ මුදල් කියන්නේ වත්කමක් අන්න එහෙනම් වත්කම් වලින් 16500ක් අඩු කරනවා යා මුදල් කියලා ඊට අමතරව ලී බඩු වෙනවා ව්‍යාපාරයට ලී බඩු කියන්නේ මොකක්ද වත්කමක් මොන වත්කමද අර ද්‍රවශීලතා පදනමට අනුව ජංගම නොවනද කියලා ඇහුවොත් දැන් ඔයාලට මතක් වෙන්න ඕන අන්න ඒවට අපි කියනවා ජංගම නොවන වත්කම් ඵලදායී ජීව කාලය අවුරුදු මාසයකට වඩා මාස 12කට වඩා වැඩියෙන් තියෙන වත්කම් වලට අපි කියනවා නැත්නම් මුදල් බවට පත් කරගන්න දීර්ඝ කාලයක් යන වත්කම් වලට අපි කියනවා ජංගම නොවන වත්කම් අන්න බලන්න ජංගම නොවන වත්කම් වලට අපි වෙනම ගිණුම් පවත්වාගෙන යන්න ඕන වෙනමම අපි පෙන්නනවා ජංගම නොවන වත්කම් අන්න 16500ක් වැඩි වෙනවා පුතේ ලියනවා වරහන් ඇතුලේ මොකද්ද ලී බඩු කියන වත්කම හරි සමහරලාට සමහර කට්ටිය බලනවා ඇති මොකද්ද බොලේ මේ වෙන්නේ කියලා දැන් සමහරට අදම ආපු කට්ටිය සමහර එහෙම බලනවද දන්නේ මේ වෙන දේ අපි මුලින් ඉඳන්ම ආපු දෙයක් මේක මේ අදම ඉගෙන ගන්න කට්ටියට සමහරට මේක චුට්ටක් තාම ඔළුවට වැදෙන්නේ නැති වෙන්නත් පුළුවන් හරි ඒ නිසා කලින් වීඩියෝස් බලන්න මේක අතාරින්න එපා අල්ලන් ඉන්න වෙනව කොහොමත් පුතේ හරි මේක අල්ලන් ඉන්න සමහරට ගණන් දෙකක් කරද්දී ඔයාලට තේරෙනවා මේ මොකද්ද මේ කියන කතාව කියලා ගණන් දෙකක් කරපුවාම ටක් ගාලා අල්ල ගන්න කට්ටිය ඉන්නවා හරි ඕගොල්ලෝ දක්ෂයි දැන් රයිට් ඔන්න පස්වෙනි එකට මොකද වෙන්නේ එහෙනම් ඕගොල්ලෝ දැන් මාත් එක්කම තමයි ගාන හදන්නේ හොඳේ හරි නැත්තම් මේක මම මේ කරලා ඉවරනාට පස්සේ මම ඊළඟ ගානට යද්දී ඔයා බලනවා රයිට් ඔයා තේරුම් ගත්තා අන්න මේ ගනුදෙනුවේ හින්දා මේ ගිණුම් කරන්නට වෙන බලපෑම තේරුම් ගත්තා අන්න ගිණුම් කරන සමීකරණයට බලපෑම තේරුම් අරගෙන ඉවලවා ටක් ගාලා සටහන දාගත්තා සටහන් කරගත්තා රයිට් වැඩේ යනවා 6 වෙනි එකට රයිට් මම මෙහෙන් ආපහු ලියා ගන්නම් ඔයාලට ගිණුම් කරන සමීකරණය දැන් උඩට ගිහිල්ලානේ මගේ පේන්නේ නැති නිසා ලියනවා නැත්නම් ඔයගොල්ලෝ ලියන්න ඕනේ නැහැ වත්කම් සමානයි මෙතන තිබ්බේ හිමිකම් මෙතන තිබ්බේ වගකීම් හොඳේ ඔන්න අපි ආපහු වෙන වැඩේට යනවා 6 වෙනි ගාන 6 වෙනි එක හරි 6 වෙනි එක අපි බලපෑම විතරයි පුතේ දාන්නේ ගිණුම් කරන සමීකරණයට බලපෑම විතරයි දාන්නේ හොඳේ හරි ඔන්න 6 වෙනි එක
රුපියල් 36000ක් වටිනා යන්ත්‍රයක් ලහිරු සහ සමාගමෙන් ණයට ගත්තා. අන්න බලන්න අපි යන්ත්‍රයක් ණයට අරගෙන යන්ත්‍රයක් ණයට ගත්තා. ලහිරුගෙන් ගත්තේ ලහිරු සහ සමාගමෙන්. මෙන්න ඉන්න ව්‍යාපාරයේ මෙන්න ඉන්න ලහිරු සමාගම. මුන්දගෙන් අපි ගන්නවා යන්ත්‍රයක් ණයට. බලන්න ණයට ගත්තාම අපට මතක් වෙනවා අන්න සල්ලි යනවද සල්ලි යනවද නෑ සල්ලි යන්නේ නෑ සල්ලි යන්නෙත් නෑ. ඇයි ඒ? සල්ලි යන්නේ නැහැ. ඇයි ණයටනේ ගත්තේ? ණයට ගත්තාම කොහොමද සල්ලි යන්නේ ඉන්නේ? අන්න හැබැයි සල්ලි නම් යන්නේ නැහැ පුතේ. අපිට හම් වෙනවා යන්ත්‍රයක්. ඔයා දන්නවා ලහිරු සමාගමෙන් අපිට දෙනවා යන්ත්‍රයක්. ණයට දෙන්නේ පුතේ. ණයට දෙන්නේ. යන්ත්‍රයක් දෙනවා ණයට. කීයක් වටින යන්ත්‍රයක්ද දෙන්න බලන්න 36000ක් වටින යන්ත්‍රයක්. හරි. ලියද්දි මතක් කරන්න බින්දුව එහෙම ගණන් කරලා ලියන්න ලක්ෂ ගණන් ලියද්දි ගොඩාක් කට්ටිය විශේෂයෙන් මේ කොමර්ස් වලට අලුත් හින්දාත් හරි ලොකු ගණන් වැඩි ලියලා හුරු නැති හින්දාත් මොකද කරන්නේ බින්දුව එහෙම අඩු වෙනවා 36000ට 3600 වෙනවා සමහර කට්ටිය 360000 වෙනවා බින්දුව වැඩි වෙනවා ඒ නිසා චුට්ටක් හරියට බල්ලා කරලා ලියන්න ලියද්දි ඔන්න බලන්න ලහිරු සමාගමෙන් එතකොට ව්‍යාපාරයට යන්ත්‍රයක් හම්බෙනවා අන්න එතකොට ව්‍යාපාරයේ යන්ත්‍ර කියන වත්කම වැඩි වෙනවා එහෙනම් ආන් වත්කම වැඩි වෙනවා රුපියල් 36000කින් යන්ත්‍රය කියලා එකක් හරි අනේ අම්බේ ලොකු දෙයක් එහෙනම් බලනවා ඊළඟට බලනවා මෙන්න මේක අපි ණයට ගත්තේ පුතේ අන්න ඔය ලහිරු කියන සමාගමට අපි ණය ගෙවන්න ඕන මේ අයිතිකාරයද නෑ අයිතිකාරය නෙවෙයි ව්‍යාපාරයේ අයිතිකාරයා නෝන පිට එකෙක් බාහිර පාර්ශවය පිට එකෙක් මෙන්න මුන්දර කීයක් ගෙවන්න ඕන 36000ක් ගෙවන්න ඕන පිටේ උන්ට අපි ගෙවන්න තියෙන අගයන් වලට කියනවා බැඳීම් මේ මොනවද එහෙනම් බැඳීම් කියන්නේ වගකීම් වලට ඔයා දන්නවා අපි බැඳිලා ඉන්නවා නම් පිට කෙනෙක්ට කීයක් හරි ගෙවන්න අපි කියනවා ඒකට බැඳීම් කියලා නැත්තම් වගකීම් අන්න එනම් වගකීම කීයකින් වැඩි වෙනවද පුතේ 36000කින් එහෙනම් මේ ලහිරු සමාගම කියලා වගකීම් වල වැඩි වෙනවා පුතේ 36000කින් එහෙනම් මේ ලහිරු සමාගම අපි කිව්වා ණය ගෙවන්න තියෙන උන්ට කියනවා අපි ණය හිමියෝ කියන්නේ කවුද අපි ගෙවන්න ඉන්නව නම් මොකෙට හරි මම දැන් අවුන් ගෙවන්න ඉන්නවා අපි ගෙවන්න ඉන්නවා ලහිරු සමාගමට අන්න ලහිරු සමාගම කියන්නේ අපිට ණය හිමියෙක් ණය හිමියෝ කියන්නේ වගකීමක් ඇයි වගකීමක් කියන්නේ අපි ගෙවන්න ඉන්නවා අන්න එහෙනම් වැඩ දෙකක් වෙන වෙනම් අපිට හම් වෙනවා යන්ත්‍රය කියන්නේ ඒ ව්‍යාපාරයේ වත්කම එහෙනම් පුතේ ඔන්න බලනවා වත්කම් වැඩි වෙනවා රුපියල් 36000කින් මොන වත්කමද වැඩි උනේ ඔයා ලියන්න ඕන වරහන් ඇතුලේ මං කිව්වා අනිවාර්යෙන් ඒක ලියන්න ඕන අන්න ලියනවා වරහන් ඇතුලේ මොන වත්කමද වැඩි උනේ පුතේ අන්න යන්ත්‍ර කියන වත්කම වැඩි වුණා අන්න බලන්න යන්ත්‍ර කියන වත්කම වැඩි වුණා 36000කින් ඊළඟට බලන්න පුතේ මේ වගකීම බැඳීම බලන්න වගකීම අන්න බලන්න අපි ගෙවන්න තියෙන ගාණ වැඩි වෙනවා 36000කින් ඒ කියන්නේ වගකීම වැඩි වෙනවා 36000කින් අන්න එනම් වගකීම් පැත්තට යනවා වගකීම් වැඩි වෙනවා 36000කින් බලනවා වරහන් ඇතුළේ කියනවා මොකද්ද වගකීම කාටද ගෙවන්න තියෙන්නේ ලහිරු සහ සමාගමට ලහිරු සහ සමාගම කියන්නේ මොකෙද්ද කිව්වා ණය හිමියෙක් කියලා කිව්ව එහෙනම් මම ලියනවා ණය හිමි ඉරක් ගහලා යාගේ නමක් ලියනවා ලහිරු සහ සමාගම අන්න බලන්න එනම් ව්‍යාපාරයේ ණයට වත්කමක් අරගෙන ජංගම නොවන වත්කමක් යන්ත්‍රය කියන්නේ ජංගම නොවන වත්කමක් අන්න ජංගම නොවන වත්කමක් ණයට ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙනවා ඊට අමතරව ව්‍යාපාරයේ විසින් ගෙවන්න තියෙන ගාණත් වැඩි වෙනවා අන්න එහෙනම් ව්‍යාපාරයේ යන්ත්‍ර කියන වත්කම වැඩි වෙනවා ව්‍යාපාරයේ ණය හිමි ලහිරු සමාගම කියන වගකීම ගෙවන්න තියෙන ගාණ අන්න වැඩි වෙනවා 36000කින් අන්න බලන්න හරි ලේසි මේ මං අඳින චිත්‍ර වාගේ ඔළුවේ ඇඳෙන්න ඕන දැන් හෙමින් දැන් ඕන්වත් හිතන්න පුරුදු වෙනවා දැන් හෙමීට ගනුදෙනු පිළිබඳව ඔන්න 7 වෙනි ගනුදෙනුව යනවා ගානට බලන්න දැන් බලන්න ඕන් අපි ගණන් ওই විදිහට කීපයක්ම කරනවා ගණන් ගොඩක් කරනවා පුතේ ගණන් ගොඩක් කරපුවාම ඔයාලට තේරෙනවා මේ වැඩේ මාර මේ ලේසියිනේ අපි හිතුවට වඩා ලේසියිනේ සමහරට කොමර්ස් කරාදී සමහර කට්ටිය ගන්න නැති කොමර්ස් පට්ට අමාරුයි යොක් කරන්න එපා හරි කොමර්ස් තෝරගනිද්දි සමහර කට්ටිය කියනවා නේද ඈ කොමර්ස් නම් අම්බෝ අමාරුයි ගණන් තියෙන්නේ අම්බෝ යන්න එපා මේ ප්‍රමේයන්ද තියෙන්නේ නෑ මේක හරි සරලව වෙන සිද්ධියක් නිසා අපේ තියෙන දේවල් වලට මොන වගේ බලපෑමක්ද වෙන්නේ එකතු අඩු කරන්න තියෙන්නේ
එහෙනම් මේ කොමර්ස් කියන සබ්ජෙක්ට් එක අමාරු නෑ. රයිට් ඔන්න බලන්න 7. රුපියල් 1000ක් මුදල් අයිතිකරු සිය පෞද්ගලික ප්‍රයෝජනයට රැගෙන යාම. අයිතිකාරයා ගෙදරගෙන ගිහිල්ලා පුතේ රුපියල් 1000ක් මොකක් හරි හදිස්සියකට වෙන්නේ නැති. අන්න බලනවා මොකද වෙලා තියෙන්නේ? ව්‍යාපාරයේ තියෙනවා අයිතිකාරයන් ඉන්නවා. මේක රුපියල් 1000ක් ව්‍යාපාරයේ ලාච්චුවෙන් අරගෙන ගිහිල්ලා ගෙදර. බලන්නකො රුපියල් 1000ක් අරන් ගියපුවාම ව්‍යාපාරයේ ලාච්චුවේ තියෙන රුපියල් 1000ක් මොකද වෙන්නේ? අඩු වෙනවා. එනම් මුදල් කියන වත්කම අඩු වෙනවා. ඉස්සෙල්ලම බලනවා මං කිව්වා සල්ලි වලට වෙනවද මොනවා හරි බලපෑම. ටක් ගාලා බලන්න කිව්වා. එතකොට ඔයා දන්නවා අන්න මුදල් කියන්නේ වත්කමක්. වත්කම් අඩු වෙනවා රුපියල් 1000කින්. අන්න බලන්න වත්කම අඩු වෙනවා රුපියල් 1000කින්. මොනවද මුදල් කියන වත්කම? ඔන්න ඊට පස්සේ කතාව බලනවා මේ ලහිරු කියන්නේ මොකාද? මේක ඇවිල්ලා මොකාද? සෝරි ලහිරු නෙවෙයි මේක මොකාද? අයිතිකාරයා. අන්න අයිතිකාරයාගේ අයිතිය හිමිකම. අයිතිකාරයාගේ අයිතිය අපි පෙන්නනවා කියෝ හිමිකම තීරුවේ. මේකට තියෙන අයිතිය. මේකට තියෙන අයිතිය. රයිට් මේකට තියෙන අයිතිය. හරි. මෙන්න මේකට තියෙන අයිතිය. මේකට තියෙන අයිතිය මොකද වෙන්නේ? එන්න අඩු වෙනවා. මේක සල්ලි ගෙදර අරන් යද්දි මේකගේ තියෙන අයිතිය අඩු වෙනවා. ඇයි ඒ? බලන්නකො රුපියල් ලක්ෂයක් දාලා මේක 1000ක් ගෙදර අරන් ගියපම තව අයිති මේකට ව්‍යාපාරයෙන් 90000ක් විතර සෝරි 99000ක් විතර. හරි. නේ ලක්ෂයක් දාලා ඉවරලා 1000ක් ගෙදර අරන් යද්දි මේකට තව ව්‍යාපාරයෙන් ලක්ෂෙම අයිති නැහැ. ගෙදර අරන් ගියානේ 1000ක් තව අයිති 99000යි. එහෙනම් මෙයාගේ පුතේ අයිති අඩු වෙනවා ගෙදර අරන් යන්න. ගෙදර අරන් යන්න අයිති අඩු වෙනවා. එහෙනම් පුතේ මෙයාගේ හිමිකමත් අඩු වෙනවා රුපියල් 1000කින්. අපි කියනවා පුතේ මේවට ගැනීලි. අයිතිකාරයා ගෙදර යාගේ පෞද්ගලික වැඩකට අරන් ගියොත් අපි කියනවා අන්න ගැනිලි. අන්න පුතේ එහෙනම් හිමිකමෙන් අඩු වෙනවා 1000ක් ගැනිලි කියලා. අන්න එහෙනම් මුදල් වත්කම් වලින් අඩු වෙනවා මුදල් කියන වත්කම 1000ක්. ඒ වගේම හිමිකමෙන් අඩු වෙනවා 1000ක් ගැනිලි කියලා. ගැනිලි. හරි. බලන්න හරි ලේසි වැඩේ. මහා ලොකු අමාරුවක් නෑ දැන්. ඔයාලට තේරෙන්න ඕන. යකෝ මාර වැඩක් නෙමේක. මේ දෙපැත්ත හඳුනාගත්තා නම් වැඩේ ඉවරයිනේ. මොකද්ද වෙන්නේ? ගනුදෙනුව නිසා බලපෑම හඳුනාගත්තා නම් වැඩේ ඉවරයිනේ වගේ නිකන් පොඩි අදහසක් දැන් තේරෙනවා ඔයාලට. රයිට්? ඔන්න බලන්න. ඔන්න බලන්න. 8 වෙනි ගානත් අපි යනවා. ඔන්න බලන්න ටක් ගාලා. ඔන්න 8 වෙනි ගානට යනවා. ඔන්න බලන්න 8 වෙනි ගාන. රුපියල් 8200ක භාණ්ඩ ටෙනිසන් වෙළඳ සැලෙන් ණයට ගත්තා. ඔන්න අපි විකුණන්න භාණ්ඩ තොගයක් නේ. විකුණන්න භාණ්ඩ අරන් තියෙන නිකන් භාණ්ඩ කියලා දීලා තිබ්බොත් එහෙම පුතේ හිතන්න විකුණන්න ගන්න භාණ්ඩ තොගයක් කියලා. ලී බඩු වගේ කියලා හිතුවොත් කිව්වොත් එහෙම හිතන්න පුතේ ලී බඩු. බලන්න ව්‍යාපාරයේ ස්වභාවය මොකද්ද කියලා ඔන්න අහගන්න හොඳට. හොඳට අහගන්න මෙන්න මේ කතාව. හිතන්නකො මේ මෙහෙම ඔන්න ගාණින් චුට්ටක් මම පැත්තකට යනවා. හිතන්නකො මේ මෙහෙම ඔයාගේ ව්‍යාපාරය ඇවිල්ලා සිල්ලර බඩු කඩයක්. සිල්ලර බඩු කඩයක්. එතකොට ඔයාගේ කඩේ විකුණන්නේ මොන වගේ දේවල්ද? හාල් පිටි සීනි පෝල් සබන් නේද? දත් බෙහෙත් දත් බුරුසු ඔය වගේ අර සිල්ලර බඩුනේ විකුණන්නේ. එතකොට කියන ඔයාට කියනවා තොගයක් ගත්තා කියලා කිව්වොත් මේකෙන් කියවෙන්නේ පුතේ ගත්තා නම් ගැනු. තොගයක් ගත්තා කියන්නේ මේ පිටි සීනි හාල් පොල් මොනවා හරි ඕන් ඔය වගේ විකුණන්න බලාගෙන ගත්ත වෙළඳ තොගයක් ගත්තා කියන එක තමයි ඔය කියන්නේ. වෙළඳ කියන්නේ විකුණන්න බලාගෙන ගත්ත තොගයක්. වෙළඳ තොගයක් කියන්නේ විකුණන්න බලාගෙන ගත්ත තොගයක්. එහෙනම් වෙළඳ තොගයක් නිකන් තොගයක් ගත්තා කිව්වොත් විකුණන්න බලාගෙන ගත්ත තොගයක්. හදිසිය හරි කියනවා සිල්ලර බඩු කඩේ කට්ටිය සිල්ලර බඩු ව්‍යාපාරයක් තමයි කරගෙන යන්නේ. කියනවා මෝටර් රථයක් ගත්තා නැත්නම් ලී බඩු තොගයක් ගත්තා. එහෙම නැත්නම් කියනවා යන්ත්‍ර ගත්තා. එතකොට වා දන්නවද දැන් සිල්ලර බඩු කඩේ මෝටර් රථ විකුණනවද පුතේ? නෑ මෝටර් රථ විකුණන්නේ නෑ සිල්ලර බඩු කඩේ. එතකොට මේක තොගයක්ද? නෑ එහෙනම් මේක තොගයක් වෙන්නේ නෑ ව්‍යාපාරේ. මේ ලී බඩු විකුණනවද මේ සිල්ලර බඩු කඩවල ලී බඩු මම නම් දැකලා නෑ. එහෙනම් මේක තොගයක් වෙන්නේ නෑ. එහෙනම් යන්ත්‍ර සිල්ලර බඩු කඩවල විකුණනවද? නෑ. එහෙනම් ඒක තොගයක් වෙන්නේ නෑ. අපි ඕවට තමයි කියන්නේ පුතේ ජංගම නොනවත්කම් කියලා. හරි.
මෙන්න මේවට අපි කියනවා පුතේ ජංගම නොවනවත්කම් කියලා. ජංගම නොවනවත්කම්. ඕකට අපි කියනවා ජංගම නොවනවත්කම් කියලා. අන්න බලන්න. ජංගම නොවනවත්කම් කියනවා මොනවද? වෙළඳ තොග හැරෙන්න, පාවිච්චි කරන්න, ගන්න දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වත්කම් වලට අපි කියනවා ජංගම නොවනවත්කම් කියලා. ඒවා අපි තොගේ විදියට සලකන්නේ. මෝටර රථ නම් මෝටර රථය කියලා වෙනම් පෙන්නනවා. ලී බඩු නම් ලී බඩු කියලා වෙනම් පෙන්නනවා. යන්ත්‍ර නම් යන්ත්‍ර කියලා වෙනම් පෙන්නනවා. හැබැයි යාට කියලා තියෙනවා අන්න පිටි ටිකක් ගත්තා, සීනි ගත්තා, උඩින් කියලා තියෙනවා මේක සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් කියලා කියනවා. අන්න පිටි ගත්තා, පාවිච්චි කරන්නේ ව්‍යාපාරය මේ පාවිච්චි කරන්නේ නෙවෙයි ගෙදර කට්ටියට. අනේ විකුණන්න ගන්න තොග වලට අපි කියනවා වෙළඳ තොගයක් කියලා. ඒක තමයි පුතේ අපි අර තොගේ කියලා ගන්නෙ. තොගේ කියලා ගන්න ව්‍යාපාරයේ අන්න ඒකට. තොගේ කියලා කියන්නේ ව්‍යාපාරය අන්න ඒකට. විකුණන්න බලාගෙන ගන්න ඒවට. ඒ සිල්ලර බඩු කඩ යන්නේ. දැන් මම මෙහෙම යනවා. හිතන්නකෝ ආට තියෙන කාර් සේල් එකක්. කාර් සේල් එකක් තියෙනවා. හරි. දැන් මම කියනවා කාර් සේල් එකට ගන්නවා කාර් ගන්නවා. වෑන් ගන්නවා. ඔනේ කාර් සේල් එකේ විකුණන්න ගන්න කාරුයි වෑනුයි. එතකොට මේ කාර් සේල් එකේ මොනවද? අන්න ඒකේ තොගයක්. හැබැයි මේ කාර් සේල් එකට ගන්නවා ලී බඩු. එතකොට මේ ලී බඩු කියන්නේ කාර් සේල් එකේ ජංගම නොවනවත්කම. තේරුණාද මේ කතාව? තේරුණා. ඔන්න බලන්න අර ව්‍යාපාරයේ ස්වභාවය අනුව ව්‍යාපාරයේ තොගය වෙනස් වෙන්න පුළුවන්. තොගය කියන්නේ විකුණන්න බලාගෙන ගන්න භාණ්ඩ වලට. හරි. විකුණන්න බලාගෙන ගන්න භාණ්ඩ වලට තමයි තොගය කියන්නේ. එතකොට විකුණන්න බලාගෙන ගන්න භාණ්ඩ වල අඩු වැඩි වීමක් වෙනවා නම් ඔයා වත්කම් වල තොගය අඩු වෙනවා, තොගය වැඩි වෙනවා කියලා පෙන්නනවා. හැබැයි පාවිච්චි කරන්න ගන්නවා දීර්ඝ කාලීන වත්කමක් නැත්නම් ජංගම නොවනවත්කම. අන්න ඒක අපි දාන්නේ තොගය කියලා. ඒක අපි වෙනම ලී බඩු නම් ලී බඩු, මෝටර රථ නම් මෝටර රථ, යන්ත්‍ර සූත්‍ර නම් යන්ත්‍ර සූත්‍ර. අන්න ඒ විදිහට වෙනම පෙන්නනවා. බලන්න මේ කතාව තේරුණ කට්ටිය අත උස්සන්න ටක් ගාලා. ටක් ගාලා තේරුණ කට්ටිය අත උස්සන්න මේ කතාව. පට් ගාලා ඉක්මන් කරමු. රයිට් තේරුණ කට්ටිය ටක් ගාලා අත උස්සන්න. හරි මට හිතෙන විදිහට ඔක්කොම වගේ තේරලා තියෙනවා. රයිට්. හරි. ඔන්න බලන්න එහෙනම් දැන් ඕන් තොගේ කියන්නේ මොකක්ද කියලා ඔයාලට තේරෙන්න ඕන. තේරෙන්න ඕන. තොගේ කියන්නේ මොකක්ද කියලා තේරෙන්න ඕන. රයිට්. එහෙනම් ඕන් අපේ ගානට යනවා දැන් ඕන්. එහෙනම් මම මේ ටික කරනවා. දැන් ඕන් දන්න ඔයා තොගේ කියන්නේ මොකක්ද කියලා. තොගේ කිව්වහම හඳුනා ගන්න දැන් දන්නවා. ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට තොගේ වෙනස් වෙන්න පුළුවන්. සිල්ලර වෙළඳ කඩේක තොගේ නෙවෙයි කාර් සේල් එකක තොගේ වෙන්නේ. සිල්ලර බඩු වෙළඳ ආයතනයක තියෙන තොගේ නෙවෙයි ලී බඩු වෙළඳ සැලක තොගේ වෙන්නේ. ඔන්න ඔය කියන කාරණා තමයි දැන් ඔයාට ඔය මං කිව්වේ. එහෙනම් මං යනවා 8 වෙනි එකට යනවා. ඔන්න බලන්න 8 වෙනි එක ඔයාගේ මොකද්ද තියෙන්නේ කියලා. 8 වෙනි එක ඔන්න බලන්න. රුපියල් 8200ක් බාණ්ඩ කාගෙන්ද? ටෙනිසන් වෙළඳ සැලෙන් ණයට ගත්තා. ණයට ගත්ත ටෙනිසන් වෙළඳ සැලෙන් කීයක බාණ්ඩද? 8200ක බාණ්ඩ ඔන්න බලනවා. මෙන්න ව්‍යාපාරයේ ඉන්නවා. රයිට්. ඔන්න බලන්න මම හිතනවා පේනවා ඇති කියලා බෝඩ් එක. මෙන්න ඉන්නවා ව්‍යාපාරය. මෙන්න ඉන්නවා ටෙනිසන් මහත්තයා ටෙනිසන් වෙළඳ සැල. මේ ඉන්නේ ටෙනි. මොකද වෙන්නේ? ගන්නවා තොගයක් ණයට. එහෙමනේ කියන්නේ 8200ක බාණ්ඩ ටෙනිසන් වෙළඳ සැලෙන් ණයට ගැනීම. ගන්නවා ණයට තොගයක්. ණයට ගන්නේ ණයට ගත්තාම පුතේ තොගේ වැඩි වෙනවා. කීයද? 8200ක් කිව්වනේ. අන්න ව්‍යාපාරයේ තියෙන තොගේ කියන සම්පත වැඩි වෙනවා. සල්ලි වලටද ගත්තේ නෑ ණයට ඈ. සල්ලි වලට නෙවෙයි ගත්තේ ණයට. එහෙනම් අන්න ණයට ගත්තාම පුතේ අපි ණය ගෙවන්න ඕන. කාටද? ටෙනිසන් අයියට. ටෙනිසන් අයියට ණය ගෙවන්න ඕන අපි. අන්න ණය ගෙවන්න ඕන. අන්න ණය ගෙවන්න ඕන නම් මේකට අපි කියනවා අපි බැඳිලා ඉන්නවා මේ ණය ගෙවන්න. එහෙනම් මේක වගකීමක් මේ ටෙනිසන් කියන එක්කෙනා. රයිට්. මෙයා එහෙනම් ණය හිමියෙක්.
ණය හිමියෙක් කියන්නේ වගකීමක්. අන්න බලන්න ටෙනිසන් අයියාට ගෙවන්න ඕන කීයද 8200ක්. එහෙනම් ණය හිමියෝ කියන වගකීමත් වැඩි වෙනවා පුතේ 8200කින්. අන්න ඔයාලට දැන් තේරෙනවා. එහෙනම් ඔයා ලියනවා දැන් ඕන් වත්කම් වැඩි වෙනවා 8200කින් ගත්තාම බඩු අන්න තොගය කියන වත්කම වැඩි වෙනවා. ණයටයි ගත්තේ ණයටයි. අන්න ණයට ගත්තාම අපි ඒ ණය ගෙවන්න ඕන. අන්න එනම් වගකීමුත් වැඩි වෙනවා 8200කින්. අන්න මොකක්ද ඒ වගකීම? කාටද අපි ගෙවන්න ඕනේ? ටෙනිසන් සමාගම නේද? ටෙනිසන් සමාගම. ටෙනිසන් වෙළඳසැල ටෙනිසන් කියමුකෝ. අන්න එයාට අපි කියනවා ණය හිමියෝ. අට ණය හිමි කියලා ඉරක් ගහලා ටෙනිසන් වෙළඳසැල කියලා ලිව්වත් කමක් නැහැ. ටෙනිසන් කියලා මන් ලියනවා. අන්න බලන්න හරිම ලේසි කතාව තේරෙන්න ඕන දැන්. හරි. රයිට් ඕන් 9 වෙනි එක. ඔයගොල්ලොත් මාත් එක්කම දැන් හදනවා ඔන්න 9 වෙනි එක. අයිතිකරු රුපියල් 10000ක අමතර ප්‍රාග්ධනයක් දාලා. ඔයා දන්න මේක. අයිතිකාරය දාපුවාම සල්ලි ව්‍යාපාරයේ සල්ලි වැඩි වෙනවා. අන්න ව්‍යාපාරයේ සල්ලි නැත්තම් මුදල් කියන්නේ ව්‍යාපාරයේ වත්කමක්. අන්න එනම් වත්කම් කියන ඒවා වැඩි වෙනවා. කීයකින්ද? 10000කින්. මොන වත්කමද? අන්න මුදල් කියන වත්කම. හරි. අයිතිකාරය රුපියල් 10000ක් දාලානේ ආපහු සල්ලි මදි වෙලා ව්‍යාපාරයට. අනේ ව්‍යාපාරයේ රුපියල් 10000ක මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඊට අමතරව අයිතිකාරයට මේ ව්‍යාපාරයේ සම්බන්ධව තියෙන අයිතිය නැත්තම් හිමිකමත් වැඩි වෙනවා. එහෙනම් හිමිකම තීරුවෙත් වැඩියෙන් පෙන්නනවා. ධන ලකුණ වැඩි වෙනවා. ධන ලකුණ දාලා අන්න 10000ක් වැඩි වෙනවා. අපි මේකට මොකද්ද කියන්නේ පුතේ? අතිරේක ප්‍රාග්ධනය. මුලින් දාන ප්‍රාග්ධනයට අපි කියන්නේ ප්‍රාග්ධනය. ඊට පස්සේ හැමතිස්සෙම මෙයා දාන සල්ලි වලට කියන්නේ එයා අමතරව දාන ප්‍රාග්ධනය. අතිරේක ප්‍රාග්ධනය. අතිරේක ප්‍රාග්ධනය. අතිරේක ප්‍රාග්ධනය වැඩි වෙනවා 10000කින්. එහෙනම් මුදල් 10000කින් වැඩි වෙනවා. අතිරේක ප්‍රාග්ධනය කියලා හිමිකම වැඩි වෙනවා පුතේ 10000කින්. හරිම ලේසි. බලන්නකෝ. ඔන්න බලන්න 10. ඔන්න 10ට යනවා. අයිතිකරු 5000ක මුදල් කමල්ගෙන් ණයට ගැනීම. මෙතන මේ අයිතිකරු ගත්ත කියන්නේ ව්‍යාපාරය වෙනුවෙන් හොඳේ. නැත්නම් අයිතිකාරයගේ පෞද්ගලික දෙයකට ගත්තොත් එහෙම අපි මේක ලියන්නේ නැහැ. මෙතන මේ ව්‍යාපාරය වෙනුවෙන් ගත්තා කියන එක තමයි මෙතන අදහස් වෙන්නේ. හොඳේ. ඔන්න එහෙනම් අයිතිකරු රුපියල් 5000ක මුදල් කමල්ගෙන් ණයට ගන්නවා ව්‍යාපාරය වෙනුවෙන්. අන්න බලන්න එහෙනම් අයිතිකාරය ගන්න ව්‍යාපාරය වෙනුවෙන් හරියට ව්‍යාපාරය ගත්තා වගේනේ මේක. කාගෙන්ද ගන්න? කමල්ගෙන්. කමල්ගෙන් ගන්නවා කීයද පුතේ? 10000ක් නේද? 5000ක්. 5000 ගත්තාම ව්‍යාපාරේ වලට තේරෙනවා සල්ලි හම්බ වෙනවා ලාච්චුවට 5000ක්. දැන් ලාච්චුවේ තියෙන සල්ලි කියන්නේ ව්‍යාපාරේ වත්කම්. අන්න ව්‍යාපාරේ වත්කම් 5000ක් වැඩි වෙනවා. මුදල් කියන වත්කම අපි ණයට ගත්තේ කමල් මහත්තයාගෙන්. ණයට ගත්තනම් අපි මේ ණය ගෙවන්න ඕන මේ මිනිස්සයාට. ගෙවන්න ඕන. ගෙවන්න ඕන කියන්නේ මේක වගකීමක් නේ පුතේ. වගකීමක්. අන්න එහෙනම් වගකීමක් මේක. එහෙනම් වගකීමුත් වැඩි වෙනවා පුතේ කීයකින්ද? 5000කින්. මේක ගෙවනකම් වගකීමක්. ගෙවනකම් මේක අපේ පස්සෙන් එනවා ඒ සල්ලි ඉල්ලගෙන. අන්න වගකීම්. අන්න එහෙනම් වගකීම් තීරුවේ ධන ලකුණ දානවා. අන්න 5000යි. කවුද මේ ණය ගෙවන්න ඉන්නේ? උන්ට අපි කියනවා ණය හිමි. කවුද? කමල්. කමල්. අන්න යනවා 11 වෙනි එක. 11 වෙනි එක තියෙනවා මුදලට ගත්තා. මුදලට ගැනුම් 6500යි. සල්ලි දීලා බඩු අරගෙන 6500ක. අන්න බලන්න ව්‍යාපාරේ ලාච්චුවෙන් සල්ලි යනවනේ සල්ලි දීලා බඩු ගනිද්දි. එහෙනම් 6500ක මුදල් ව්‍යාපාරයෙන් එළියට යනවා. හැමතිස්සෙම බලන්න මම හිතන්නෙම
ව්‍යාපාරයේ පැත්තේ ඉඳගෙන අන්න ව්‍යාපාරයේ මුදල් යනවා 6500ක් එළියට. අනේ ව්‍යාපාරයේ මුදල් 6500ක් එළියට යනවා. බඩු ගත්තාම ව්‍යාපාරයට තොගයක් හම්බ වෙනවා පුතේ 6500ක. එහෙනම් ඔයාලට පේනවා ගැනුම් වලදී නැත්තම් තොගයක් ගනිද්දී ව්‍යාපාරයේ මුදල් අඩු වෙලා තොගය කියන එක වැඩි වෙනවා. එහෙනම් ව්‍යාපාරයේ වත්කම් වල 6500ක් අඩු වෙනවා මුදල් කියන වත්කම. ඊට අමතරව ව්‍යාපාරයේ වත්කම් 6500ක් එකතු වෙනවා මොකද්ද? තොගය කියන වත්කම. මේ ගණන් හදද්දී accounts වල ලෝභ නැතුව හදන්නේ නැහැ. සමහර කට්ටිය හින්යන් විතර පොඩියට ලියනවා පේන්නේ නැති වෙන්න මුදල් කියලා. ඉතින් බලන එකාට පේන්නේ නැහැ මොනවත්. හරි. පේපර් එක බලන කෙනාට මොනවත් පේන්නේ නැහැ. එතකොට ඉතින් ආයෙ ලකුණු දෙන්න විදියක් නැහැ. ඒ නිසා හොඳට පේන්න ලියන්න, හොඳට ඉඩ අරන් ලියන්න. හොඳට ඉඩ අරන් ලියන්න. නැත්තම් පැහැදිලිත් මදි ගිණුම් කරන්නේදී අපි එක කොටේ ලියද්දි පැහැදිලිත් මදි. ඔන්න බලන්න 12 වෙනි ගාන. කමල්ට මුදල් ගෙව්වා 5000යි. අන්න කමල්ට අපි සල්ලි ගෙවලා පුතේ 5000ක. අන්න කමල්ට මුදල් ගෙව්වහම මොකද වෙන්නේ? කමල් කියන්නේ මොකෙද්ද? මෙහෙන් බලන්න 10. 10 වෙනි එකේ අපි සල්ලි ගත්තනේ කමල්ගෙන් ණයට. අන්නේ ණය 5000 තමයි ගෙවලා තියෙන්නේ. ණය 5000යි ගෙව්වේ. අන්නේ නම් කමල් කියන්නේ අපි ඉස්සෙල්ල වගකීමක් විදිහට හඳුනාගෙන හිටියා. අන්න බලන්න මේන් කමල් ඉන්නවා මේක ණයකාරයෙක් කියලා අපි දැන් දන්නවා. මේක අපේ පස්සෙන් එනවා මුදල් ගෙවන්න කියලා. හරි. මෙන්න එතකොට කමල් ඉන්නවා. දැන් අපි කමල්ට සල්ලි ගෙවනවා. අන්නේ ණය ගෙවනවා අපි. ණය ගෙවපුවාම මොකද වෙන්නේ? මුන්දට සල්ලි ගෙවද්දි ව්‍යාපාරයෙන් සල්ලි අඩු වෙනවා 5000. ව්‍යාපාරයේ තියෙන සල්ලි අඩු වෙනවා 5000. ඊට අමතරව බලන්න මේ ගෙවන්න තියෙන ගාණක් නේද අඩු උනේ. ගෙවන්න තියෙන ගාණක් නේ අඩු උනේ. ගෙවන්න තියෙන ඒවට අපි කියනවා මොනවද? වගකීම් කියලා. ගෙවන්න තියෙන ඒවට අපි කියනවා මොනවද? වගකීම්. අන්නේ ගෙවන්න තියෙන වගකීම පුතේ මුන්දට ගෙවන්න තියෙන වගකීමත් අඩු වෙනවා 5000කින්. එහෙනම් මේක වගකීම. මොන වගකීමද කාටද ගෙවන්න තියෙන්නේ? කමල්ට. අන්න අර ණයහිමි කමල් කියලා එහෙනම් 5000ක් අඩු කරනවා. ඔන්න බලන්න එහෙනම් ව්‍යාපාරයේ වත්කම් වලින් 5000ක් අඩු වෙනවා මොකද්ද? මුදල් කියන වත්කම්. ව්‍යාපාරයෙන් සල්ලි යනවා කමල්ට දෙන හින්දා. අන්න ඊට අමතරව ව්‍යාපාරයේ ඉන්න වගකීම් වලින් අඩු වෙනවා 5000ක්. මොකද්ද? ණයහිමි කවුද? ණයහිමි කමල්. උඩින් අපි ලිව්වේ උඩ අපි ලිව්වේ අන්න ඒකමයි. ණයහිමි කමල්. අන්න බලන්න හරිම ලේසියෙන් ඔයාට ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට දාන්න පුළුවන්. බලන්න. හරි. හරිම ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන්. හරි. අපහසුයක් නෑ මේ වැඩේ කරන්න. Tamanට තේරුම් ගන්න ඕනේ ගනුදෙනුව විතරයි. ගනුදෙනුව කියවලා හරියට ඔලුවට දාගෙන තේරුම් ගන්න පුළුවන් නම් මේ ගිණුම් කරන සමීකරණයට දාන එක මහ ලොකු කජ්ජක් නෙවෙයි. ගිණුම් කරන සමීකරණයේ ওই මූලිකාංගات දන්නවනම් හරියට ගනුදෙනුවත් ඔයාට තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඔයාට විචක්ෂණ බුද්ධිය තියෙනවා නම් ගනුදෙනුව තේරුම් ගන්න. අන්න ඔයාට ගනුදෙනුව තේරුම් අරන් ඔයාගේ ගිණුම් කරන සමීකරණයේ මූලිකාංග වලට කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියන එක පිළිබඳ හඳුනා ගන්න පුළුවන්. හරි. බලන්න තාම ඉවර නැති කට්ටිය කවුරු හරි ඉන්නවනම් අර පරක්කු වෙලා ආපු කට්ටිය කීප දෙනෙකුත් හිටපු නිසා මෙන්න මං උඩ ටික ආපහු පෙන්නනවා. 1 2 3 4 5 6 7 ගනුදෙනු ටික ඔයාලට පේනවා. රයිට්. මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් හදා ගන්න තමයි මම මේ විනාඩි 2ක් විතර දෙන්න. විනාඩි 2ක් විතර දෙන්නම් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් හදා ගන්න පුළුවන්. රයිට්. ඔන්න දැන් අපි ඊළඟ ගානේ ඉඳන් මං දැන් පින්තූර අඳින්නේ. ඔයා හිතින් දැන් මේ පින්තූරය අඳිනවා ඊළඟ ගානේ ඉඳන්. ඊළඟ ගානේ ඉඳන් හිතින් තමයි පින්තූරය අඳින්නේ. දැන් මං ආපහු පින්තූර අඳින්නේ නැහැ. හරි. ඊළඟ ගානේ ඉඳන් ආපහු අපි පින්තූර අඳින්නේ නැහැ. හරි. මං ලොකු නිකන් අමාරු ගනුදෙනුවක් වගේ තිබ්බොත් පින්තූරයක් ඇඳලා පෙන්නනවා. එහෙම නැත්නම් මේ වගේ ගනුදෙනු නම් තිබ්බේ ආපහු පින්තූර අඳින්නේ නැහැ. ඊට පස්සේ ඔයා දැන් ඔළුවෙන් වාගේ පින්තූරය ඇඳ ගන්නවා මනෝචිත්‍රයක් ඇඳගෙන මනෝචිත්‍රයක් ගහගෙන මනෝපාරක් ගහලා පින්තූරය ඇඳලා බලනවා මේ ව්‍යාපාරයේ සල්ලි අඩු වෙනවා. අන්න ව්‍යාපාරයට ගෙවන්න තියනවා මෙච්චරක්. නැත්නම් ව්‍යාපාරයට ලැබෙන්න තියනවා මෙච්චරක්. අන්න ලැබෙන්න තියනවා නම් වත්කමක්, ගෙවන්න තියනවා නම් වගකීමක්.
හරි අයිතිකාරයට ගෙවන්න තියෙනවා නම් හිමිකමක් ව්‍යාපාරයේ තියෙන සම්පත් වල වෙනස් වීමක් නම් වෙන්නේ වත්කමක් අන්න ඒ විදිහට ඔයා හිත right හරි ඔන්න එහෙනම් අපි ගිණුම් කරන සමීකරණයේ ටියුට් එකේ පළවෙනි ගාන ඕන් ওই විදිහට අපි හදලා ඉවරයි ඉතින් ඕන් ওই විදිහට පැහැදිලි කර කර හදන්න ගත්තාම ආ දන්නවා හොඳට වෙලාව යනවා ඉතින් ඔයා ඒක හොඳ ආකාරවම දන්නවා ඉතින් ගණන් පැහැදිලි කරගෙන හදන්න යද්දි වෙලාව යනවා සමහරවිට අපිට අද දවසටම ගණන් 3ක් වගේ දෙකක් හෝ 3ක් තමයි හදන්න වෙන්නේ හරි ලොකු ගණන් හදන්න බෑ ලොකු ගණනක් හදන්න බැරි වෙයි හරි right අපි යනවා එහෙනම් දෙවෙනි ගානත් හදන්න ඔන්න බලන්න ඔයාගේ දෙවෙනි ගාන මම මේක මකනවා බෝඩ් එක right ඔන්න පුතේ දෙවෙනි ගාන තියෙනවා මේකෙත් කරන්න තියෙන්නේ මොකද්ද වත්කම් සමානයි ප්‍රාග්ධනය දන වගකීම් කියන ගිණුම් කරන සමීකරණයට බලපාන විදිය පෙන්වන්නයි තියෙන්නේ. හැබැයි මේකේ පොඩි දෙයක් තියෙනවා පුතේ වියදම් සහ ආදායම් කියන දේවල් චුට්ටක් තියෙනවා. එතකොට ආන් ඒ වෙලාවට කොයි විදිහටද ඔයා හිතන්න ඕනේ කියන එක ගැන චුට්ටක් මම කියලා දෙනවා. රයිට් එහෙනම් මාත් එක්කම වැඩේ පටන් ගමු. රයිට් මේ ගණන් දෙක හදපුවාම ඔයාගේ ගිණුම් කරන සමීකරණයේ මූලික වටපිටාව ඉවර වෙනවා. මූලික වටපිටාව හොඳට ඔයාට පුළුවන් වෙනවා. රයිට් බලමු මොකද වෙන්නේ කියලා. රයිට් ආපහු මම යනවා බෝඩ් එකට එනනම් මම ලියා ගන්නවා ගිණුම් කරන සමීකරණ දැන් ඔයත් වැඩි මාත් එක්කම තමයි කරන්නේ යන්න දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි ලොකු ප්‍රශ්නේ රයිට් ගිණුම් කරන සමීකරණයේ ටියුට් එකේ රයිට් ඉස්සෙල්ලම ඔයා ගිණුම් කරන සමීකරණය ලියනවා දැන් ඔයාලට කටපාඩම් ගිණුම් කරන සමීකරණය මොකද්ද වත්කම් සමානයි හිමිකම් දන වගකීම් කියලා කටපාඩම් දුන්න නැති වුණත් දැන් ඔයාලට ලියන්න පුළුවන් වෙන්න ඕන කියනවා ගනුදෙනු ටික දීලා මේක මේ ඉහත ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට බලපාන අයුරු පෙන්වන්න කියලා දෙනවා. අන්න ගිණුම් කරන සමීකරණය දීලා නැත්නම් ඔයාලට කටපාඩම් එන්න ඕන ගිණුම් කරන සමීකරණය දැන් අන්න කටපාඩම් වත්කම් සමානයි හිමිකම් දන වගකීම් හරි මම දන්නවා ඔයගොල්ලන්ට කටපාඩම් වෙලා තියෙන්න ඕන ගිය සතියේ මම කටපාඩම් කරවලා තියෙන්න ඕක මම ඔය කී පාරක් ලියවද ගිය සතියේ ගනුදෙනුව ලියුවා 15 පාරකට වැඩි ඔයාලා ලියලා තියෙනවා මේ ගිණුම් කරන සමීකරණය අනිවාර්යෙන්ම ඔයාලට මේක කටපාඩම් වෙන්න ඕන දැන් නැත්නම් ඉතින් වැඩකුත් නැහැ හරි මේක මම කටපාඩම් කරවලා තියෙන ගිය සතිය ආපු කට්ටියට නම් ඔන්න පළවෙනි ගනුදෙනුවට යනවා හරි ඔන්න පළවෙනි ගනුදෙනුවට යනවා බලන්න හරි ලේසි ප්‍රාග්ධනය වශයෙන් ලක්ෂ 2ක් යෙදුවා අන්න ඉතින් දැන් ඔයා හිතින්ම වා ගන්නවා හිතින් අඳිනවා මං චිත්‍රය අඳිනවා ලාවට ඔයා හිතින් අඳිනවා ඈ රයිට් ව්‍යාපාරේ තියෙනවා අන්නේ අයිතිකාරය ඉන්නවා අයිතිකාරය සල්ලි දානවා කීයද දාන්නේ ලක්ෂ 2ක් අයිතිකාරය සල්ලි දාපුවම ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා අන්න වත්කම් වැඩි වෙනවා ලක්ෂ 2ක් මොන වත්කමද මුදල් කියන වත්කම වැඩි වෙන්නේ ඊළඟ මේ අයිතිකාරයා ගෙදරින් ගෙනල්ලා සල්ලි දැම්මේ මුන්දට අපි මේක ගෙවන්න ඕන අයිතිකාරයට මේ ලක්ෂ 2ම තාමත් අයිති එහෙනම් අයිතිකාරයාගේ අයිතිය පෙන්නනවා හිමිකම තීරුවේ අන්න එහෙනම් හිමිකම වැඩි වෙනවා ලක්ෂ 2ක් අන්න හිමිකමත් එහෙනම් ධන ලක්ෂ 2යි මොකද ප්‍රාග්ධනය අන්න අයිතිකාරය සල්ලි දානවට අපි කිව්වා ප්‍රාග්ධනය දානවා කියලා කිව්වා අන්න හරිම ලේසි පළවෙනි එක හරි දෙවෙනි එකට යනවා දැන් ඔයා හිතෙන් තමයි අඳගන්නේ අන්න බලන්න අන්න ව්‍යාපාරේ කඩකුලිය රුපියල් 6000ක් මුදලින් ගෙව්වා අන්න බලන්න ව්‍යාපාරේ කඩකුලිය ගෙවලා කඩකුලිය කියන්නේ මොකද්ද පුතේ ව්‍යාපාරයට වියදමක් අන්න දැන් ඕම් වියදමක් මුන්ද ගෙවනවා කඩකුලිය කීයක්ද ව්‍යාපාරයෙන් ගෙවනවා කඩකුලිය කීයක්ද ගෙවලා තියෙන්නේ 6000 අන්න 6000ක් ගෙවනවා එතකොට ඔයා එකක් දන්නවා ව්‍යාපාරයෙන් සල්ලි යනවා එළියට 6000 අන්න ව්‍යාපාරයේ වත්කම් වලින් එහෙනම් ඔයා දැන් ටක් ගාලා 6000ක් යනවා නම් එළියට අන්න මුදල් කියන සම්පත් අඩු වෙනවා ව්‍යාපාරයේ 6000ක් එහෙනම් වත්කම් අඩු කරලා පෙන්නනවා 6000ක් මුදල් කියන වත්කම කි ඊළඟට වම් බලන්න ඔන්න හොඳාකාරවම බලන්න
හිමිකම කියන්නේ මොකක්ද කියලා බලනවා දැන්. හිමිකම කියන්නේ අයිතිකාරයාට අයිති කොටස. එහෙනම් මේ හිමිකම හැදෙන විදිය අයිතිකාරයාගේ ප්‍රාග්ධන ප්‍රමාණයයි ව්‍යාපාරයේ උපයන ලාභයක් තියෙනවා නම් ඒ ලාභයයි දෙකමනේ පුතේ අයිතිකාරයාගේ හිමිකම කියන්නේ. ඔව්. ඇයි අයිතිකාරය ලාභයත් අයිතිකාරයටනේ. අපි කිව්වනේ හිමිකමෙන් පෙන්වන්නේ මොකද්ද? අයිතිකාරයට ව්‍යාපාරයෙන් අයිති කොටස. අන්න. එතකොට මේ ලාභය හැදෙන්නේ කොහොමද පුතේ? ඔන්න බලනවා. ආදායම් වලින් වියදම් අඩු කරලා. එහෙනම් පුතේ මේ හිමිකම වාට ලියන්න පුළුවන් නේද මෙහෙමත්? ප්‍රාග්ධනය ධන ආදායම් තියෙනවා නම් ආදායම් ප්‍රාග්ධනයට එකතු කරනවා. වියදම් තියෙනවා නම් වියදම් අඩු වෙනවා. අන්න මේක නේද පුතේ එතකොට හිමිකම වෙන්නේ. ඔයගොල්ලෝ ගණන් කරලා තියෙනවනේ. මෙන්න මේක නේද හිමිකම වෙන්නේ. අන්න එනම් වියදමක් දරලා තිබ්බොත් කොහෙන්ද අපි අඩු කරන්නේ? අන්න හිමිකමෙන් අඩු කරනවා. ආදායමක් හම්බෙලා තිබ්බොත් කොහෙටද අපි එකතු කරන්නේ? අන්න හිමිකමට එකතු කරනවා. ඇයි ඒ? ආදායම් අයිතිත් අයිතිකාරයට, වියදනුත් අයිතිකාරයට, ওই දෙකේ වෙනස වෙන ලාභෙත් අයිතිකාරයට, සල්ලි දැම්මොත් ඒකත් අයිතිකාරයට, සල්ලි ගෙනිච්චොත් ඒකත් හිමිකමෙන් අඩු කරලා පෙන්නනවා. එහෙනම් අයිතිකාරයාගේ අයිති කොටස පෙන්නනවා හිමිකමෙන්. එහෙනම් අයිතිකාරයාගේ අයිති කොටස හිමිකමෙන් පෙන්නනවා නම් ආදායමුත් අයිතිකාරයට, වියදනුත් අයිතිකාරයට. එහෙනම් ආදායම් හා වියදම් අපි හිමිකමේ එකතු කරලා අඩු කරලා පෙන්නනවා. ඔන්න හොඳට තේරුම් ගන්න. එහෙනම් ඔයාලට තේරෙනවා හිමිකම කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ ලාභෙත් අයිතිකාරයට. එහෙනම් හිමිකමේ තමයි ලාභයත් පෙන්වන්න ඕනේ. එහෙනම් ලාභය කොහමද දෙන්නේ? ආදායමෙන් වියදම අඩු කරලා. එහෙනම් අර දාපු සල්ලි වලට අමතරව ආදායම් එකතු වෙලා වියදම් අඩු වුණාම තමයි හිමිකම හැදෙන්න ඕනේ. නේද? අන්න එහෙනම් බලන්න වියදම් එහෙනම් හිමිකමෙන් අපිට අඩු කරන්න පුළුවන්. ආදායම් අපිට මේ හිමිකමට එකතු කරන්න පුළුවන්. එහෙනම් ওই කතාව මතකයේ තියාගෙන ඔන්න ওই කතාව දැන් මතකයේ තියාගෙන අපි අනික කියලා තියනවා පුතේ කලින් අපි සමීකරණයට කලින් අපි ගිණුම් කරන මූලිකාංග ගැන කතා කරද්දී අපි ලියාගත්තත් එක්ක අයිතිකරුගේ බලපෑමකින් තොරව හිමිකමේ වෙන වැඩිවීම තමයි ආදායම කියන්නේ කියලා. ඊළඟට වියදම කියන එකෙත් අපි පුතේ ලියාගත්තා අයිතිකරුගේ බලපෑමකින් තොරව හිමිකමේ වෙන අඩුවීම තමයි වියදම් කියලා ලියලා තියෙනවා. ඉතින් එහෙම හිතුවත් ඔයාලට තේරෙනවා එහෙනම් හිමිකමට ආදායම් එකතු කරනවා රයිට් හිමිකමෙන් වියදම් නම් අඩු කරනවා. එහෙනම් ඕන් යනවා වැඩේට. අන්න බලන්න ওই කතාව මතකයේ තියාගෙන තමයි දැන් ගණන් හදන්නේ. ඔන්න බලනවා. අන්න එහෙනම් කඩකුලී වියදම ගෙව්වා 6000ක්. කඩකුලී වියදම ගෙව්වා 6000ක්. සල්ලි වලින් ගෙවුවා නම් අන්න ව්‍යාපාරයේ මුදල් 6000ක් අඩු වෙනවා. ඊට අමතරව වියදමක් ගෙවපු නිසා මොකද වෙන්නේ? හිමිකමෙන් අපි මොකද කරන්නේ? අන්න 6000ක් අඩු කරලා පෙන්නනවා. 6000යි. මොකද්ද මේ වියදම? මොකද්ද මේ 6000 හිමිකමෙන් අඩු කරේ? අන්න කඩකුලී වියදම. අන්න වියදම ලියලා පෙන්නන. ඔන්න ඔච්චරයි. මහලුක අමාරු දෙයක් නෙමෙයි. තේරුම් ගන්න විතරයි තියෙන්නේ. රයිට්. තුන්වෙනි එක රුපියල් 11200ක් වටිනා භාණ්ඩ තොගයක් මුදලට ගත්තා. ඒව නම් ඔයා දන්නවා දැන්. රුපියල් 11200ක් වටින භාණ්ඩ තොගයක් ගන්නවා. ව්‍යාපාරයේ සල්ලි දීලා භාණ්ඩ ගන්නවා. සල්ලි දුන්නාම මුදල් අඩු වෙනවා 11200ක්. 11200ක මුදල් අඩු වෙනවා. ව්‍යාපාරයට හම් වෙනවා තොගේ 11200ක. අන්න දෙකම ඇවිල්ලා වත්කම්. අන්න එහෙනම් වත්කම් වල ඔයා එකතු කරනවා 11200ක්. මොකද්ද මේ තොගය කියන වත්කම? සල්ලි දීලායි ගත්තේ ඔය තොගේ. අන්න එහෙනම් සල්ලිත් අඩු වෙනවා 11200ක්. අන්න ඒ ඇවිල්ලා මුදල් කියන වත්කම. අන මුදල් වත්කම අඩු වෙනවා 11200යි. තොගය කියන වත්කම වැඩි වෙනවා 11200යි. මුදල් කියන වත්කම අඩු වෙනවා 11200ක්. තොගය කියන වත්කම වැඩි වෙනවා 11200ක්. අන බලන්න ඔයගොල්ලෝ මාත් එක්කමයි දැන් කරන්නේ. හතරවෙනි ගනුදෙනුව සල්ලි වලට බඩු විකුණලා මුදලට විකුණුම්
කීයක්ද 3100ක් සල්ලි වලට බඩු විකුණලා අන්න යනවා සල්ලි වලට බඩු විකුණපුවාම සල්ලි හම්බෙනවා අන්න සල්ලි හම්බෙනවා සල්ලි හම්බෙනවා නම් අන්න වත්කම් වැඩි වෙනවා ධන 3100ක් අන්න මුදල් කියන වත්කම වැඩි වෙනවා 3100ක් අන්න අපි විකුණන්නේ මොනවද තොගයනේ විකුණන්න තියෙනේමයි අන්න එහෙනම් තොගය අඩු වෙනවා 3100ක් ඔන්න දැන් ඔයා හිතින් මවාගෙන තියෙන අර බින්දුවේ 3100ක තොගය අඩු වෙනවා හරිම ලේසියිනේ බලන්න ඔන්න පස්වෙනි එකත් බලමු අපි නිකන් පහ ඒවා ලේසි අන්න පස්වෙනි එක බලන්න ව්‍යාපාරයේ රක්ෂණ වාරිකය 4000ක් මුදලින් ගෙවීම සල්ලි වලින් ගෙවලා රුපියල් 4000ක් රක්ෂණ වාරිකයේ විදියට බලන්න රක්ෂණ වාරිකයේ ගෙවපුවාම ව්‍යාපාරයේ සල්ලි අඩු වෙනවා මුදල් කියන වත්කම අඩු වෙනවා දැන් ඔයා හිතින් මවාගෙන ඉන්නේ මුදල් කියන වත්කම අඩු වෙනවා එහෙනම් ඔන්න යනවා මුදල් කියන වත්කම අඩු වෙනවා කීයක්ද පුතේ 4000ක් 4000ක් නේ ගෙවන්නේ අන්න 4000ක් අඩු වෙනවා මුදල් කියන වත්කම ඊට අමතරව රක්ෂණය කියන්නේ පුතේ වියදමක්නේ වියදමක් රක්ෂණ වියදම් ඔයත් ඔය එදිනදා කරන වියදම් තියෙන්නේ අන්න ඒ වගේ ව්‍යාපාරයකත් එදිනදා කරන වියදම් තියෙනවා කඩකුලී වියදම් රක්ෂණ වියදම් ප්‍රචාරණය සඳහා වියදම් වෙනවා ඊට පස්සේ වැටුප් ගෙවද්දි වියදමක් වෙනවා ඒගොල්ලොන්ට වියදම් වෙනවා සල්ලි වියදම් වෙනවා අන්න ඒ විදියට මෙයා වියදම් දරලා තියනවා 4000ක් වා දන්නවා දැන් වියදම් හිමිකමෙන් අඩු කරලා පෙන්නනවා එහෙනම් හිමිකමෙන් අඩු කරනවා 4000ක් මොන වියදමද කියලා ලියන්න රක්ෂණ වියදම අන්න හිමිකමෙන් අඩු කරලා පෙන්නවා 4000ක් හරිම ලේසි පස්වෙනි එක රයිට් මං ආපහු ගිණුම් කරන සමීකරණය වලට පේන්නේ නැති ඉඳ ලියනවා ඔයගොල්ලෝ ලියන්න ඕනේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් රොයිට් ඕන් 6 වෙනි එකට යනවා 6 වෙනි එක මොන 5 වෙනි එකත් ඉවරයි 6 වෙනි එකට යනවා සේවක වැටුප් රුපියල් 16500ක් මුදලින් ගෙව්වා සල්ලි වලින් සේවක වැටුප් වියදම ගෙවලා පුතේ සල්ලි වලින් ගෙවලා සේවක වැටුප් වියදම 16500ක් අන්න බලන්න එහෙනම් 16500ක සල්ලි ව්‍යාපාරයෙන් එළියට යනවා එතකොට අර තේරෙනවා වත්කම් වලින් අඩු වෙනවා 16500ක් මොන වත්කමද මුදල් කියන වත්කම 16500ක් අඩු වෙනවා ඊට අමතරව මොකද වෙන්නේ හිමිකමෙන් ඒ වියදම අඩු කරලා පෙන්නන්න ඕන අන්න එනවා හිමිකමෙන් අඩු කරලා පෙන්නනවා ඒ 16500 මොන වියදමද පුතේ සේවක වැටුප් වියදම අන්න සේවක වැටුප් කියලා එහෙනම් හිමිකමෙනුත් රුපියල් 16500ක් අඩු කරලා පෙන්නන්න ඕන අන්න බලන්න හරිම ලේසි ඔන්න 7 වෙනි එක 10 වසරේ යාළුවෝ 7 වෙනි එක තනියම දැන් ඔයාලට පුළුවන් හදන්න 7 වෙනි එක තනියම කරන්න කරලි වෙල් අත උස්සන්න බලන්න ටක් ගාලා හරියට දැම්ම 7 වෙනි එක අත ඉස්සුවා කරලා ඉවර නම් අත ඉස්සුවා 7 වෙනි එක සංකට රුපියල් 3000ක් වටිනා භාණ්ඩ ණයට විකුණා කරලි ඉවර කට්ටිය අත උස්සන්න තාම දෙන්න ඉවර ඉතුරු ටික අත්තක් ගාලා කරලි ඉවරන ගමන් අත ඉස්සුවා දැන් ගිය සතියට වඩා අද පන්තියේ ළමයි අඩුයි දැන් ඒගොල්ලෝ හිතාගෙන ඇති ඒගොල්ලන්ට පුළුවන් කියලා වෙන්නේ නැති ඒගොල්ලෝ හිතන් ඇත්තේ දැන් ගිණුම් කරන සමීකරණය ගිය සතියේ කරාට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් වෙන්නේ නැති බලමුකෝ නේද රයිට් දැන් බහුතරයක් කල්ලි ඉවරයි හොඳයි
රයිට් හොඳයි බහුතරයක් කරලා ඉවරයි. ඔන්න මම සාකච්ඡා කරන්න යනවා. සංකට රුපියල් 3000ක භාණ්ඩ ණයට විකුණලා සංකට ණයට විකුණන්නේ. සල්ලි යනවද? නෑ සල්ලි එන්නේ නෑ. සල්ලි යනවද? නෑ ඒත් නෑ. ණයට විකුණද්දි මොකද වෙන්නේ? බඩු නම් එළියට යනවා ව්‍යාපාරයෙන් එළියට යනවා භාණ්ඩ. අන ව්‍යාපාරයෙන් එළියට එන තොගයක් නම් යනවා පුතේ කීයක්ද 3000ක්. 3000ක තොගයක් නම් එළියට යනවා. තොගයක් එළියට යනවා. ඒක නම් හරි. ඒක නම් හරි. ව්‍යාපාරේ ඉන්නවා සංක ඉන්නවා. සංකට ණයට බඩු විකුණපුවාම 3000ක තොගයක් එළියට යනවා. ඊට අමතරව මෙන්න මුන්දගෙන් අපිට හම්බෙන්න තියෙනවා ගාණක්. මුන්දගෙන් හම්බෙන්න තියෙනවා ගාණක්. හරි. මුන්දගෙන් හම්බෙන්න තියෙනවා ගාණක්. කීයක්ද හම්බෙන්න තියෙන්නේ පුතේ? 3000ක් හම්බෙන්න තියෙනවා. හම්බෙන්න තියෙන ගාණ වැඩි වෙනවා. හම්බෙන්න තියෙනවා කියන්නේ පුතේ යාගෙන් එයා අපිට ණය ගැතියෙක්. එනම් මේ සංක කියන්නේ ණය ගැතියෙක්. පොර ණය ගැතියි අපිට. පොර ණය ගැතියි අපිට. කීයක්ද? 3000ක්. 3000ක් ණය ගැති. 3000ක් ණය ගැති. එතකොට මෙන්න මේ 3000 ණය ගැතියෝ කියන්නේ ව්‍යාපාරයට හම්බෙන්න තියෙන දේවල්. මේක ව්‍යාපාරයට සම්පතක්. අන්න එහෙනම් මේක ව්‍යාපාරයට වත්කමක්. එහෙනම් වත්කම් ආපහු වැඩි වෙනවා කීයක්ද පුතේ? 3000ක්. කවුද? ණය ගැති සංක කියලා. හරි කට්ටිය අත උස්සන්න ටක් ගාලා. ඒක හරි. බලන්න ප්‍රගතිය කොහොමද වැඩේ? ප්‍රගතිය හොඳයිද කියලා බලන්න ටක් ගාලා අත උස්සන්න. ඒක හරි. තනියම හැදුවේ වැඩේ හරි. රයිට් බඩු ගනිස් වෙන්න කට්ටියටම තේරිලා වගේ. බලන්න හරි කට්ටිය අත උස්සන්න ටක් ගාලා. හරි කට්ටිය අත ඉස්සුවා. ඔක්කොමල්ල විශ්වද හරි කට්ටිය රයිට්. මම හිතනවා මෙච්චරයි හරි කියලා. කීප දෙනෙක් ඉන්න එහෙනම් වැඩි කට්ටියක් ඉන්නවා කීප දෙනෙක්. හරි බලමු අපි. රයිට්. හරි ඔන්න ඊළඟ එක 8 වෙනි එක 8 වෙනි එක 8 ඔන්න බලන්න 74500ක් වටනා යතුරුපැදියක් අනිල එන්ටර්ප්‍රයිසස් ආයතනෙන් මුදලට ගත්තේ. සල්ලි දීලායි බඩු ගත්තේ. සල්ලි දීලා ගත්තේ පුතේ යතුරුපැදියක්. මේ විකුණන්නද ගන්න මේ ව්‍යාපාරේ? නෑ 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 විකුණන්න නෙවෙයි. විකුණන්න නෙවෙයි පුතේ පාවිච්චි කරන්න ගන්න නැත්තේ යතුරුපැදියක් අරන් තියෙන්නේ. 78500ක යතුරුපැදියක් ගත්තාම මොකද වෙන්නේ? ව්‍යාපාරේ සල්ලි යනවනේ සල්ලි දීලානේ අරන් තියෙන්නේ. අන ව්‍යාපාරේ වත්කම් වලින් අඩු වෙනවා 78500ක්. 78500ක්. මුදල් කියන වත්කම අඩු වෙනවා. ඊට අමතරව ව්‍යාපාරයේ වත්කම්ම වැඩි වෙනවා පුතේ 78500ක්. මොනවද? යතුරුපැදිය කියන. ව්‍යාපාරයට හම් වෙනවා යතුරුපැදියක්. ව්‍යාපාරයෙන් යනවා මුදල් එළියට 78500. හරිම ලේසි. ව්‍යාපාරයෙන් සල්ලි යනවා ව්‍යාපාරයට යතුරුපැදියක් හම් වෙනවා. 78500ක මුදල් යනවා ව්‍යාපාරයෙන් එළියට ව්‍යාපාරයට හම් වෙනවා 78500. අන්න. එහෙනම් සල්ලි දීලා යතුරුපැදියක් ගත්තාම ව්‍යාපාරයෙන් මුදල් යනවා 78500යි. එහෙනම් වත්කම් අඩු වෙනවා 78500ක්. වත්කම්ම වැඩි වෙනවා 78500ක් යතුරු පැදිය කියලා. ඔන්න බලන්න 9 තනියම හදමු 9. ඔන්න ටක් ගාලා හදන්න 9. දැන් පුළුවන් ව්‍යාපාරයේ විදුලි බිල ගෙවුවා. වියදමක් ගෙවලා 11500ක්. මුදලින් ලැබීම නෙවෙයි පුතේ එතන හදාගන්න ඕගොල්ලෝගේ ටියුට් එක තියෙනවා නම් මෙතන මුදලින් ගෙවීම. මේක වැරදි. මුදලින් ලැබීම නෙවෙයි මුදලින් ගෙවීම. සල්ලි හම්බෙනවා ඔයාට විදුලි බිලට නෑනේ. බිලක් දීලා සල්ලිත් දීලා යනවද ලියන එක්කෙනා නෑ. නේද? 11500 මුදලින් ගෙවීම ලැබීම නෙවෙයි. රයිට් හොඳයි අදල ඉවර එක්කෙනා ඉන්නේ තාම. ටක් ගාලා ඉවර කට්ටිය අත උස්සමු. ඉවර වුණ ගමන් ටක් ගාලා අත ඉස්සුවා. හරි ලේසි වැඩි. රයිට් බලන්න ඉවර කට්ටිය ඉන්නවා නම් අත උස්සන්න. ඔයගොල්ලෝ දන්නවනේ අත උස්සන්න. දන්නවනේ Zoom එකේ ඔයගොල්ලෝ වැඩ කරන කට්ටියනේ. අත උස්සන්න දන්නව ඇති. අර raise hand කියලා තියෙනවා. ඒක ක්ලික් කරා නම් එතකොට මට පේන්නනවා ඔයාගේ අත ඉස්සිලා. රයිට් හොඳයි බහුතරයක් ඉවරයි. බහුතරයක් ඉවරයි. බහුතරයක් ඉවරයි. තව
කීප දෙනෙක් ඉන්නවා රයිට් හොඳයි බහුතරයක් ඉවරයි තව දෙන්නෙක් වගේ ඉන්නේ ඒ දෙන්නත් ඉවර කරයි දැන් එන ඔන්න මම වැඩේට යනවා විදුලි බිල රුපියල් 11500ක් මුදලින් ගෙව්වහම 11500ක් මොකද වෙන්නේ ව්‍යාපාරයේ සල්ලි එළියට යනවා ඒක ඔයා දන්නවා ව්‍යාපාරයේ සල්ලි එළියට යනවා හරි ව්‍යාපාරයේ සල්ලි එළියට යනවා එහෙනම් ඕන් යනවා මං කීයක්ද ගෙවන්නේ 11500ක් අන ව්‍යාපාරයේ සල්ලි යනවා 11500ක් මොනවද යන්නේ ආන් සල්ලි මුදල් එහෙනම් වත්කම් අඩු වෙනවා 11500ක් මුදල් කියලා ඊට අමතරව මේ ගෙවන්නේ පුතේ වියදමක් විදුලි බිල කියන්නේ පුතේ වියදමක් ව්‍යාපාරයට අන්න එහෙනම් හිමිකමෙන් අඩු කරලා පෙන්නනවා කීයක්ද 11500ක් අන්න වරාන් ඇතුළේ ලියලා තියෙනවා විදුලි වියදම අන්න මුදල් අඩු වෙනවා වියදම හිමිකමෙන් අඩු කරලා පෙන්නනවා ආදායමක් නම් හිමිකමට එකතු කරනවා වියදමක් නම් හිමිකමෙන් අඩු කරනවා රයිට් බලන්න හරි කට්ටිය ඉන්නවා නම් ටක් ගාලා තුස්සමු තනියම හැදුවේ වැඩේ හරි පට් ගාලා 10 වෙනි එකට යන්න කලින් හත් දෙනාගේද හරි පස් දෙනෙක්ගේ වැරදිද අත ඉස්සලා නැත්නම් අත උස්සන්න දන්නේ නැද්ද අත උස්සන්න බැරිද දන්නේ නැහැ සමහර කට්ටිය අත උස්සන්න ඔප්ෂන් එක නැහැ කියලාත් කිව්වා එක්කෙනෙක් මට එක දවසක් රයිට් කොහොම හරි මම හිතනවා ඒගොල්ලෝගේ හරියටි මොකක් හරි හේතුවක් නිසා අත උස්සන්න නැද්ද දන්නේ වැරදි නම් චුට්ටක් මැසේජ් එකක් දාන්න මෙහෙම වැරදිලා තිබ්බ සර් කියලා හරි කමන්නේ හරි නම් ඒගොල්ලෝ අත උස්සන්න බැරි කට්ටිය හරි කියලා මැසේජ් එකක් හරි දාන්න හරි නම් හරි රයිට් chat box එකේ දාන්න පුළුවන් ඕගොල්ලන්ට මට විතරයි chat box එකේ message දාන්නත් පුළුවන් ඉතින් ඒ හින්දා නිකන් chat box එකේ type කරලා enter කරපු ගමන් ටක් ගාලා message එක එන්නේ මට right ඔන්න බලන්න 10 වෙනි එක අන්න තනියම දාන්න 10 වෙනි එක තනියම දාන්න 10 වෙනි එක ටක් ගාලා තනියම දාන්න විනාඩි දෙකෙන් විනාඩියක් දෙන්න ටක් ගාලා තනියම දාන්න අන්න 10 වෙනි එක ටක් ගාලා ඕගොල්ලෝ කරා 10 වෙනි එක රුපියල් 10000ක අමතර ආදායමක් හම්බෙනවා. අමතර ආදායමක් හම්බෙනවා. ඔන්න දැන් ඕගොල්ලෝ දැන් මන්න ඉස්සෙල්ලා දැන් ගණන් කරේ දැන් ඕගොල්ලෝන්ව ගණන් කරන්න ඕම් පොළඹවනවා එමින්. හොඳේ තනියම හිතලා තනියම දැන් කරනවා. නැත්තම් පුරුදු වෙන්නේ නැහැ මේ වැඩේ එකයි. ඉවර නම් අති 20ක් ගාලා. බහුතරයක් ඉවරන ගමන් මම වැඩේට යනවා. හොඳයි බහුතරයක් ඉවරයි මම යනවා වැඩේට රුපියල් 10000ක අමතර ආදායමක් ලැබුණා එතකොට ඔයා දන්නවා ව්‍යාපාරයට සල්ලි හම් වෙනවා සල්ලි කියන්නේ පුතේ ව්‍යාපාරයට වත්කමක් එනවා වත්කම් වැඩි වෙනවා කීයකින්ද 10000කින් මොන වත්කමද වැඩි වුණේ මුදල් කියන වත්කම වැඩි වුණේ ව්‍යාපාරයට සල්ලි 10000ක් හම්බුනාම මුදල් කියන වත්කම වැඩි වෙනවා ඊට පස්සේ මේක ආදායමන් අන්න එනම් ඔයා දන්නවා ආදායම මේක අමතර ආදායම අයිතිකාරයට ඔයා එහෙනම් අය හිමිකම තීරුවේ තමයි ආදායම් හා වියදම් පෙන්වන්නේ එහෙනම් ආදායමක් හම්බුනොත් හිමිකම තීරුවට මොකද කරන්නේ ඔයා එකතු කරලා පෙන්නනවා 10000ක් මොනවද මේක අමතර ආදායමක් හම්බුනේ බලන්න හරි කට්ටියටක් ගාලා තිස්සුවා වැඩේ හරි දැන් තේරලා තියෙන්නේ කතාව හොඳයි ටුකුස් ගාලා සුස්සන්න ඉවරයි වැඩේ හරි හොඳයි ඒක තමයි අපිට තියෙන සතුට අපි උගන්වන දේවල් ඕගොල්ලන්ට තේරෙනවද නැද්ද කියලා හොයාගන්න තියෙන විදියෙන් ඕගොල්ලන්ට තේරුණා නම් ඕගොල්ලෝ කරනවා නම් තනියම කරන එක හරියි නම් ඉතින් ඕක තමයි අපිට තියෙන සතුට හරි රයිට් හොඳයි කට්ටියට වැඩේ දැන් තේරිලා තියෙන්නේ අල්ලගෙන තියෙන්නේ
right එහෙනම් ඕන් දෙවෙනි ගානත් අපේ ඕන් ওই විදිහට ඉවර වෙනවා හරි කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අතපසු වෙච්ච තැනක් මග ඇරිච්ච තැනක් ඔන්න බලා ගන්න පුළුවන් ගාන තියෙනවා බෝඩ් එකේ zoom කරලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එහෙනම් මෙතෙන්දී අපි ඉගෙන ගත්තා පොඩි දෙයක් මොකද්ද ආදායමක් හෝ වියදමක් පැන නැගුණු වෙලාවක ව්‍යාපාරයේ කොයි විදිහටද ගිණුම් කරන සමීකරණයට ඒ ආදායම් හා වියදම් බලපාන්නේ ඔන්න ඔය කියන කාරණාවයි ඉගෙන ගත්තේ මොකද්ද ආදායමක් හා වියදමක් පැන නැගුණු විට ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණයට කෙසේද ඔය ආදායම් හෝ වියදම් ගලපන්නේ මහ ලොකු අමාරු දෙයක් නෙවෙයි ආදායමක් නම් වියදමක් නම් අපි හිමිකම තීරුවේ තමා පෙන්වන්නේ ආදායම හා වියදම වියදමක් නම් හිමිකමෙන් අඩු කරලා පෙන්නනවා ආදායමක් නම් හිමිකමට එකතු කරලා පෙන්නනවා මොකක්ද හේතුව කියන එක මම පැහැදිලි කළා ඉවරයි මේ වෙද්දි right එහෙනම් අපි යනවා ඔන්න තුන්වෙනි ගානට ඔන්න බලන්න පුතේ තුන්වෙනි ගානට යනවා right දැන් ඕන් ඔයාලට දීලා තියෙන්නේ මෙහෙම ඔයාලට උත්තරේ දීලා ඔයාගෙන් අහලා තියෙනවා ප්‍රශ්නේ ඔයාලට දැන් ඕගොල්ලෝ ලියපු උත්තරේ ඔය තියෙන්නේ ප්‍රාග්ධනය වැඩි වෙලා තියෙනවා මේක මෙහෙම එන්න ඕනේ ප්‍රාග්ධනය සමානයි වග sorry වැරදුනා ප්‍රාග්ධනයේ ධන මෙතන ධන ලකුණක් දා ගන්න ඕගොල්ලෝ ධන වගකීම් සමානයි වත්කම් එතකොට මේ තියෙන්නේ වත්කම් දැන් වත්කම් සමානයි වගකීම් ධන ප්‍රාග්ධනයේ වත්කම් සමානයි ප්‍රාග්ධනයේ ධන වගකීම් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් ඔහොම ඉතින් එහාට මෙහාට කරලා දෙන්න පුළුවන් නේ මේකේ වත්කම් අන්තිමේටම දාලා ප්‍රාග්ධනයේ වගකීම මෙතන දාලා දීලා තියෙන්නේ ඔන්න බලන්න ගනුදෙනු දෙක වැගින් ලියන්න එක් අවස්ථාවක වෙන්න පුළුවන් ගනුදෙනු දෙක ගානේ ලියන්නලු දෙක ගානේ හරි දෙක ගානේ ලියන්න ඕන බලන්න try එකක් දෙන්න විනාඩි 5ක් දෙන්න විනාඩි 5ක් 4:25 වෙනකන් විනාඩි 5ක් දෙන්න try එකක් දෙන්න විනාඩි 5ක් දෙන්න ටක් ගාලා හිතලා පුළුවන් තරම් ලියන්න මේ මෙතන හදා ගන්න පුතේ මෙතන ඍණ 10000යි මෙතන බිංදුවක් අඩු වෙලා ඍණ 10000යි try එකක් දෙන්න වැඩේ ඉවරලා අත උස්සන්න ගනුදෙනු දෙක ගානේ ලියන්න try එකක් දෙන්න මේ එක ගනුදෙනු අංක ලියනවා ගනුදෙනු ಜಾති දෙකක් ලියනවා දෙක කියලා අංකේ දානවා ගනුදෙනු ಜಾති දෙකක් තියෙනවා මේ ගනුදෙනුව නිසා හැබැයි මේ බලපෑම වෙන්න ඕනේ වත්කමුත් වැඩි වෙලා වගකීමුත් වැඩි වෙනවා නැත්නම් වත්කම් වැඩි වෙනවා ප්‍රාග්ධනය වැඩි වෙනවා අන්න එහෙම මෙතනත් ධන පුතේ ධන මේ වැරදි තියෙන ඒවා මම හදනවා හරි කොහොම තියෙන්නේ right බලන්න විනාඩි 5ක් දෙන්නම් ඔන්න එනවා වැඩේ පටන් ගන්නවා හරි දැන් ඔයාලට මේක කියලා තියෙනවා මේ ගනුදෙනුවේ කියලා තියෙනවා එක් අවස්ථාවේ සිදුව හැකි ගනුදෙනු දෙක බැකින් ලියන්නලු ගනුදෙනු දෙක ගානේ ලියන්නලු බලන්න පළවෙනි ගනුදෙනුව බලන්න පළවෙනි ගනුදෙනුවේ මොකද්ද තියෙන්නේ බලන්න ප්‍රාග්ධනය වැඩි වෙලා තියෙනවා sorry ප්‍රාග්ධනය වැඩි වෙලා තියෙනවා වත්කම් වැඩි වෙලා තියෙනවා right වත්කම් වැඩි වෙන්න නම් පුතේ ව්‍යාපාරයට වත්කම් හම්බෙන්න ඕන මොනවා හිතන විදියද වත්කම් වැඩි වෙන්න මොකද වෙන්නේ ව්‍යාපාරයට වත්කම් හම්බෙන්න ඕන ප්‍රාග්ධනය වැඩි වෙන්න නම් අයිතිකාරය තමයි ව්‍යාපාරයට වත්කම් දාන්න ඕනේ හරි එහෙම නැත්නම් ප්‍රාග්ධනය වැඩි වෙන්න තව හේතුවක් තියෙනවා හිමිකම වැඩි වෙන්න හේතු දෙකක් තියෙනවානේ එක්ක ප්‍රාග්ධනය දාන්න ඕනේ එහෙම නැත්නම් ආදායමක් හම්බෙන්න ඕන ප්‍රාග්ධනය නැත්නම් හිමිකම තීරුව අඩු වෙන්න හේතු දෙකක් තියෙනවා මොනවද එක්කෝ අයිතිකාරයක් ගෙදර අරන් යන්න ඕනේ එහෙම නැත්නම් වියදමක් ඇති වෙන්න ඕන එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕන වැඩේ කතාව මොකද්ද කියලා ප්‍රාග්ධනය වැඩි වෙන්නත් වත්කම් වැඩි වෙන්නත් බලපාන මූලික ගනුදෙනුවක් ඔයා දන්නවා රුපියල් 50000ක් මුදලක් අයිතිකරු ප්‍රාග්ධනය ලෙස යෙදවීම අන්න ලියනවා ලියලා නැති කට්ටිය කවුරු හරි ඉන්නවා ලියනවා රුපියල් 50000ක මුදලක් අයිතිකරු ප්‍රාග්ධනය ලෙස යෙදවීම රුපියල් 50000ක මුදලක් අයිතිකරු ප්‍රාග්ධනය ලෙස යෙදවීම
එහෙමත් නැත්නම් ඔයාලට මෙහෙම ලියන්න පුළුවන් දැන් ඔය ඒ වෙල ප්‍රාග්ධනය දාපේක අයිතිකාරය දාපේක. එහෙමත් නැත්නම් මම කියව මොකද්ද? ආදායමක් ලැබුණා මන් මොකද වෙන්නේ? ප්‍රාග්ධනය වැඩි වෙනවා වත්කම් වැඩි වෙනවා. අන්න බලන්න ප්‍රාග්ධනයත් වැඩි වෙලා වත්කමුත් වැඩි වෙනවා එහෙනම් ආදායමක් හම්බුනාම එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් මොකද්ද? රුපියල් 50000ක් අමතර ආදායමක් ලැබීම අන්න පුළුවන්. රුපියල් 50000ක අමතර ආදායමක් ලැබීම රුපියල් 50000ක අමතර ආදායමක් ලැබීම එහෙමත් නැත්නම් ලියන්න පුළුවන් මොකද්ද? රුපියල් 50000ක ලාභාංශ ආදායමක් ලැබීම ඒත් ආදායමක් මොකක් හරි ආදායමක් රුපියල් 50000ක ලාභාංශ ආදායමක් ලැබීම මොකක් හරි ආදායමක් ලැබුණා කියලා ලිව්වත් ඒකත් හරි. එහෙනම් අන් ගනුදෙනු දෙකක් හරි දැන්. එක්ක ප්‍රාග්ධනය 50000ක් දෙව්ව කියලා ලියන්න ඕන. එහෙම නැත්නම් මොකක් හරි ආදායමක් ලැබුණා කියලා ලියන්න ඕන ව්‍යාපාරේ රුපියල් 50000ක. එහෙනම් ඕන් ওই දෙක ලියලා තියෙන්න ඕන අනිවාර්යෙන්ම. ඔන්න ওই જાති දෙක ලියලා තියෙන්න ඕන. ඔන්න දෙවෙනි එකට යනවා. දෙවෙනි එකේ බලන්න මේ වත්කම් වැඩි වෙලා 10000ක් වගකීම් වැඩි වෙලා 10000ක් ඔයා දන්නවා ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙනවා කියන්නේ සම්පත් වැඩි වෙන්නේ කොයි වගේ වෙලාවටද? අන්න ව්‍යාපාරයේ සම්පත් වැඩි වෙන්න ඕන වත්කම් වැඩි වෙන්න ඕන ව්‍යාපාරයේ තියෙන. ඊට අමතරව මේ සම්පත් අපි ණයට අරන් තියෙන ඕනේ. එතකොටනේ වගකීම් වෙන්නේ. අන්න අපි ණයට ගත්තාම ගෙවන්න තියෙන ගාණ වැඩි වෙනවා. ණයට ගත්තාම අපේ ව්‍යාපාරයේ සම්පත් වැඩි වෙනවා ගෙවන්න තියෙන ගාණ වැඩි වෙනවා. ඒ වගේ. අන්න එහෙනම් ණයට ගත් එකක් තමයි මේ තියෙන්නේ. එහෙනම් ඔයාලට කියන්න බලන්න රුපියල් 10000ක බැංකු ණයක් ලබා ගැනීම. අන්න 10000ක බැංකු ණයක් ගත්තාම ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙනවා 10000. ඊට අමතරව අපි ගෙවන්න ඕන බැංකුවට 10000. අන්න රුපියල් 10000ක බැංකු ණයක් ලබා ගැනීම. එහෙමත් නැත්නම් මෙහෙමත් කියන්න පුළුවන්. රුපියල් 10000ක තොගයක් ණයට ගැනීම. 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 ඒකල් ලිය ගන්න පුළුවන්. රුපියල් 10000ක තොගයක් ණයට ගත්තාම අන තොගයක් ණයට ගත්තාම මොකද වෙන්නේ? තොගේ කියන වත්කම වැඩි වෙනවා. හරි වත්කම වැඩි වෙනවා. ගෙවන්න තියෙන ගාණ වැඩි වෙනවා. නම් වගකීම් වැඩි වෙනවා. එහෙනම් නැත්නම් රුපියල් 10000ක් කමල්ගෙන් ඉල්ල ගැනීම නැත්නම් ණයට ගැනීම. රුපියල් 10000ක් කමල්ගෙන් ණයට ගැනීම. අන කාගෙන් හරි වෙන කෙනෙක්ගෙන් ණයට ගන්නවා. right රුපියල් 10000ක් කමල්ගෙන් ණයට ගැනීම. අන්න රුපියල් 10000ක් කමල්ගෙන් ණයට ගැනීම. අන්න ඒ විදිහට ලියන්න පුළුවන් ණයට ගන්න ඒවා. බැංකු ණයක් ගත්ත කියලා ලියන්න පුළුවන්. කමල්ගෙන් ණයට ණයක් ගත්ත කියලා ලියන්න පුළුවන්. තොගයක් ණයට ගත්ත කියලා කියන්න පුළුවන්. යන්ත්‍රයක් ණයට ගත්ත කියලා කියන්න පුළුවන්. හොඳයි. යන්ත්‍රයක් ණයට ගත්තා. එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් මෝටර රථයක් ණයට ගත්තා. මොකක් හරි දෙයක් හැබැයි ණයට අරන් තියෙනවනේ ව්‍යාපාරයේ සම්පතක් ණයට අරන් තියෙනවා. අන්න එහෙනම් ඒ වගේ ගනුදෙනු දෙකක් ලියලා තිබ්බනම් වැඩේ ගොඩ. හොඳයි. ඊළඟට ඊළඟ එක ප්‍රාග්ධනය වැඩි වෙනවා 10000කින් වත්කම් වැඩි වෙනවා 10000කින්. එහෙනම් මේ පළවෙනියට කියපු කතන්දර ටිකම තමයි එතනදිත් මට කියන්න තියෙන්නේ. මොකද්ද? රුපියල් 10000ක අමතර ප්‍රාග්ධනයක් ව්‍යාපාරයට එදවීම. රුපියල් 10000ක අමතර ආදායමක් ලැබීම. රුපියල් 10000ක ලාභාංශ ආදායමක් ලැබීම. රුපියල් 10000ක ගෙවල් කුලී ආදායමක් ලැබීම. නේ අන්න මොකක් හරි ආදායමක් එක්ක හම්බෙලා තියෙන්න ඕන. එක්කෝ ව්‍යාපාරයට අයිතිකාරය අමතර ප්‍රාග්ධනයේ විදිහට සල්ලි දාලා තියෙන්න ඕන. නම් ඔය කියන කාරණා දෙකෙන් එකක් මේ මූලික කාරණා දෙකෙන් එකක් තමයි වෙලා තියෙන්නේ. නම් ඔයාලට දෙකක් ලියන්න කියනවා. ඔයා දෙකක් ලියනවා. එකක් දානවා අමතර ප්‍රාග්ධනයේ මේ දානවා ව්‍යාපාරයට අයිතිකාරය. ඊට අමතර ව්‍යාපාරයට අමතර ආදායමක් ලැබෙනවා. අන්න ගනුදෙනු දෙකක් ලියනවා මේ විදිහේ. ඊළඟ එක වත්කම්ම වැඩි වෙනවා පුතේ ව්‍යාපාරයේ සම්පත්ම වැඩි වෙලා ව්‍යාපාරයේ සම්පත්ම අඩු වෙන්න ඕන. වත්කම්ම වැඩි වෙනවා වත්කම් අඩු වෙනවා. ඔයා ගොඩාක් ගනුදෙනු දන්නවා. අත්පිට විකුණුම් රුපියල් 6000යි සල්ලි හම්බ වෙනවා 6000ක් තොගේ යනවා 6000ක්. අත්පිට ගැනුම් 6000යි
අත්පිට ගැනුම් 6000යි. right මේ තුන්වෙනි ගානට අහලා තියෙනවා එක ළමෙක් අයිතිකරු රුපියල් 1000ක ලාභ ලැබීම පුළුවන්ද කියලා. ඒකත් හරි. ලාභාංශ කියලා ලිව්ව නම් ගොඩක් හොඳයි. හරි. ලාභ ලැබීම කියන එකත් හරි. රුපියල් 10000ක ලාභයක් ලැබීම කියන එකත් ලිව්වට කමන්නේ වැරදි නෑ. ඒක හොඳයි. ලාභාංශයක් ලැබීම වගේ කිව්වනම් එතකොට යාන් ආදායමක් හම්බුණා කියලා වගේ පේ. ලාභ ලැබීමත් හරි. අයිතිකරුට රුපියල් 10000ක ලාභ ලැබීම හරි. ඒ වැඩෙත් හරි. right. එහෙනම් ඕන් තියනවා 6000ක දැන් මේ 6000 කතාව. 6000 කතාවේ මොකද වෙන්නේ? වත්කම් වැඩි වෙනවද වත්කම් අඩු වෙනවද? මොකද වෙන්නේ පුරා? තොගයක් අත්පිට මුදලට විකිණීම 6000යි. right. නැත්නම් අත්පිට විකුණුම් 6000යි. අත්පිට ගැනුම් 6000යි. ණයට විකුණුවාමත් එහෙම වෙනවද? ඔව් නේද? බලන්නකො ණයට විකුණුමුත් වෙනවනේ. ඇයි ඒ? ණයට විකුණුනාම මොකද වෙන්නේ? ණයට විකුණපුවාම වෙනවා ණයට විකුණුවාම තොගයක් යනවා හම්බෙන්න තියෙන ගාන වැඩි වෙන ඒත් වත්කම ණය ගැතියෝ කියන්නේ වත්කම. right. අන්න ණය ගැතියන්ගේ මුදල් ලැබීම 6000යි. හොඳයි. ණය ගැතියන්ගේ මුදල් ලැබුණා 6000ක්. ඒකත් හරි. ණය ගැතියන්ගේ මුදල් ලැබුණා රුපියල් 6000ක්. අන්න එහෙනම් ව්‍යාපාරයේ සම්පත්ම වැඩි වෙලා ව්‍යාපාරයේ සම්පත්ම නැත්නම් වඩ කියන්න පුළුවන් මේ ලී බඩු තොගයක් ණයට ගන්න නැතුව අත්පිට මුදලට ගන්නවා. ලී බඩු තොගයක් අත්පිට මුදලට ගන්නවා. අන මෝටර් රථයක් අත්පිට මුදලට ගන්නවා. අන්න ඒවත් ලියන්න පුළුවන්. එතකොට මෝටර් රථය වැඩි වෙනවා මුදල් අඩු වෙනවා. හරි. මෙන්න මේ ප්‍රාග්ධනයේ කතාවට යනවා ඊළඟට. ප්‍රාග්ධනය. ඔන්න බලන්න මේ 6 වෙනි එක ලියපු කට්ටිය කවුරු හරි ඉන්නවා නම් අත උස්සන්න මේ 5 වෙනි එකට ඔය 11 වසරේ ළමයි කීප දෙනෙකුත් ඉන්නවා මං හිතන්නේ ඒගොල්ලෝ නම් ලියලා තියෙන්න ඕන හැබැයි මෙන්න මේ 5 වෙනි එකට කවුරු හරි ලිව්වද 5 වෙනි එක නෑ බලන්නකො මේ මෙහෙම බලන්නකො නිකන් අයිතිකාරයා ව්‍යාපාරයට සල්ලි දැම්මොත් හරි ආදායමක් ලැබුණොත් හරි තමා පුතේ 3000ක් වැඩි වෙන්නේ අන්න ඒක එක වගකීම් අඩු වෙන්නේ එක්ක ව්‍යාපාරයේ වියද මේ වගකීමක් ගෙවන්න ඕන ණයක් ගෙවන්න ඕන එතකොට මේ අයිතිකාරයාට ව්‍යාපාරයේ ණයක් ගෙවුවොත් අයිතිකාරයාගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ ණයක් ගෙවුවොත් මොකද වෙන්නේ අන්න ඒක තමයි එන උත්තරේ අයිතිකාරයා සිය පෞද්ගලික මුදලින් ව්‍යාපාරයට ණයක් ගෙවනවා හරියට නිකන් මේක මෙන්න මේ ඉන්න අයිතිකාරයා ව්‍යාපාරයේ ලාච්චුවට දාලා සල්ලි ටික 3000 ආපහු ඒ 3000ම අරන් ගිහිල්ලා මෙන්න මෙතන ඉන්න ණයකාරයට ගෙවනවා එකත් ඒ ගෙවන එකත් මේ මොකද්ද රුපියල් 3000ක් ගෙනල්ලා ව්‍යාපාරේ ලාච්චුවට දාලා ආපහු ලාච්චුවල ඒ 3000 අරගෙන ගිහිල්ලා ණයකාරයට ගෙවනවා ඒකත් ව්‍යාපාරිකයා මේ අයිතිකාරයා ව්‍යාපාරයෙන්ුවෙන් ඉන්න මේකට කඩේට ගිහිල්ලා ලාච්චුවට දදා ඉන්නේ නැතුව එකපාර ගෙවන එකත් අතර දෙකම එකයි වෙනසක් නැහැ ඒ දෙක අතර වෙනසක් නැහැනේ අයිතිකාරයා ගෙවුවේ අයිතිකාරයාගේ ණයක් නෙවෙයි ව්‍යාපාරයේ ණය කාගේ මුදලින්ද ගෙවුවේ අයිතිකාරයාගේ සිය පෞද්ගලික මුදලින් මේ හරියට නිකන් අයිතිකාරයා ව්‍යාපාරයට සල්ලි දැම්මා ඒ සල්ලි පාවිච්චි කරලා ණය ගෙවුවා හා සමානයි එතකොට සුද්ධ වශයෙන් වෙන්නේ මෙන්න මේ වැඩේ මොකද වෙන්නේ ඔන්න බලන්නකො සල්ලි දානවා අයිතිකාරයා සල්ලි දාද්දි වෙන්නේ මොකද 3000ක ප්‍රාග්ධනය වැඩි වෙනවා 3000ක ප්‍රාග්ධනය වැඩි වෙනවා වත්කම් වැඩි වෙනවා 3000ක් සල්ලි හම්බ වෙනවනේ අන්න දැන් ව්‍යාපාරයේ ණය හිමියාට ගෙවන ඔය 3000 මොකද වෙන්නේ වත්කම් වලින්ම 3000ක් අඩු වෙලා වගකීම් වලින් 3000ක් අඩු වෙනවා බලන්න මේ ධනට ඍණ කැපුණාම සුද්ධ වශයෙන් බලපෑම ඇති වෙන්නේ මෙන්න මේක එහෙනම් මොකද්ද වාට කියන්න පුළුවන් මේක අන්න කියනවා ව්‍යාපාරයේ රුපියල් 3000ක ණයක් අයිතිකරු සිය පෞද්ගලික මුදලින් ගෙවීම අන්න එකක් ව්‍යාපාරයේ රුපියල් 3000ක ණයක් අයිතිකරු සිය පෞද්ගලික මුදලින් ගෙවීම අන්න ලියන්න
ව්‍යාපාරයේ රුපියල් 3000ක ණයක් අයිතිකරු සිය පෞද්ගලික මුදලින් ගෙවීම. ව්‍යාපාරයේ රුපියල් 3000ක ණයක් අයිතිකරු සිය පෞද්ගලික මුදලින් ගෙවීම. right. ඊළඟ කතාව මොකක්ද ඊළඟ කතාව? ඊළඟ කතාව තමා මේක. ඔන්න බලා ගන්න. ඊළඟ කතාව තමා ණය හිමියන්ට සල්ලි ගෙවනවා. මොනුන්ටද? ණය හිමියන්ට සල්ලි ගෙවනවා. සල්ලි ගෙවද්දි වට්ටමක් හම්බෙනවා. වට්ටමක් හම්බෙනවා. අපි ඒවට කියනවා පුතේ ලද වට්ටම් කියලා. ලද වට්ටම් කියලා කියනවා. එහෙනම් අයිතිකාරයා සල්ලි ගෙවනවා ඇරෙන්න ණය හිමියන්ට ලද වට්ටමක් හම්බුනොත් ණය හිමියන්ට ලද වට්ටමක් ණය හිමියන්ට සල්ලි ගෙවද්දි අපිට වට්ටමක් හම්බුනොත් ඒක අපේ ආදායමක්. ඒක ව්‍යාපාරයේ ආදායමක්. අන්න බලන්න එහෙනම් ඒක ව්‍යාපාරයේ ආදායමක්. එහෙනම් අන්න ණය හිමියන්ට සල්ලි ගෙව්වහම ගෙවද්දි එයා දෙනවා මේ ආන් වාට වට්ටමක්. අපි යනවා රුපියල් 1000ක් අරන් ණය හිමියට ගෙවන්න. කියන ඔය අනේ අම්බේ 1000ම එපා. ඔයා සල්ලි ගෙනාවනේ ගෙවන්න කොහමද? ඔයා දෙන්නකො මට 900ක්. ඔයා 100ක් තියාගන්න. අන්න එතකොට වට තේරෙනවා. ඒ වගේ මං අරගෙන 10000ක් ගෙවන්න. පොර කියනවා 10000ම එපා. 3000ක් ඔයා තියාගන්න. ඉතින් අපිට හොඳයිනේ. ඒක ආදායමක් ව්‍යාපාරයට. අන්න බලන්න එහෙනම් ආදායම් වැඩි වුණාම ආදායම ප්‍රාග්ධනයට එකතු කරනවා. ඊට අමතරව ණය හිමියට ගෙවන්න තිබ්බ 10000ක්. හැබැයි අපි ඇත්තටම 10000ක්ම ගෙවුවද? නෑ. 10000ම අඩු වෙන්න ඕන. එහෙනම් මේ 3000ත් ණය හිමියෝන්ගේ අඩු වෙන්න ඕන. කලින් අපි ණය හිමියෝ කියලා හඳුනාගෙන ඇත්තේ 10000. හරි එහෙනම් මේ 3000ත් අඩු වෙන්න ඕන ණය හිමියන්ගේ. අන්න එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන්. රුපියල් 3000ක ලද වට්ටමක් ලැබීම. ණය හිමියන්ගෙන් හම්බෙන්නේ. ආන් එහෙනම් ණය හිමියෝ අඩු වෙනවා. ණය හිමියන්ගෙන් හම්බෙන නිසා. සල්ලි දෙන්නේ නැහැ. ණය හිමියන්ගෙන් හම්බෙනවා. ණයට ගෙවන්න යද්දි. අන්න එහෙනම් රුපියල් 3000ක ලද වට්ටමක් ලැබීම. රුපියල් 3000ක ලද වට්ටමක් ලැබීම. අන්න රුපියල් 3000ක ලද වට්ටමක් ලැබීම. එහෙනම් ආන් ගනුදෙනු දෙක මොනවද ගනුදෙනු දෙක? අයිතිකරු සිය පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ ණය රුපියල් 3000ක් ගෙවීම එකක්. අනිත් එක තමා රුපියල් 3000ක ලද වට්ටමක් ලැබීම. අන්න ඒ වගේ වෙලාවට වගකීම් අඩු වෙලා ප්‍රාග්ධනය වැඩි වෙනවා පුතේ. හරි. හොඳයි. බලන්න ඒකේ පස්වෙනි එක ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම දෙක ගානේ ලියලා තිබ්බ හරි. කට්ටිය ඉන්නවනම් අතුස්ස. පස්වෙනි එක ඇරෙන්න අපි පස්වෙනි එකට පොඩි දෙමු chance එකක්. මේ හතරේ ඔක්කොම හරි. ඉන්නවනේ කට්ටිය හොඳයි ඈ. ඔක්කොම හරි කට්ටිය හොඳයි. right. හොඳයි. බෞතර එකක හරි සතුටුයි. right. ඊළඟ කතාවට යනවා ඊළඟ ගාන ක්‍රියාකාරකම් අංක 1. මේකෙදි නම් දැන් දන්නවා මොකද්ද වත්කම් වැඩි වෙලා තියෙන්නේ අඩු වෙලා තියෙන්නේ මොනවද මේ හිමිකම වැඩි වෙලා අඩු වෙලා තියෙන්නේ ඔක්කොම පෙන්නලා තියෙන ලස්සනට වැඩේ කරලා තියෙන්නේ. මෙතන යටින්ම තියනවා පුතේ බලන්න මේක කියන උඩින් නම් ජනිත්ජේ ව්‍යාපාරයේ අප්‍රේල් මාසයේ සිදු වූ ගනුදෙනු සමීකරණයට බලපා ඇති ආකාරයේ පහත දැක්වේ කියලා අන්න පෙන්නලා තියෙනවා සමීකරණයට බලපාලා තියෙන විදිය. මෙතන මේ අවසාන ශේෂය කියලායි එන්න ඕන. right. මාසය තුලදී අවසාන ශේෂය එන්න ඕනේ. මාසය තුලදී අයිතිකරු මුදල් ගැනීම කිසිවක් සිදු කරලා නැත. සල්ලි කීයක්වත් මූ ගෙදර අරන් ගිහිල්ලා නැහැ. සල්ලි කීයක්වත් ගෙදර අරන් ගිහිල්ලා. අවශ්‍ය වන්නේ එක් දිනේ සිදු වී ඇති ගනුදෙනු අගයන් සහිතව දී ආ දැක්වීම. right. බලමු එහෙනම් ලියන්න බලන්න. මතකයෙන්
ලිව්වා දිනේ දැම්ම. දැන් මේ ආරම්භක ශේෂය ලියන්නේ නැහැ පුතේ ගනුදෙනුවක් විදියට. මේ 4යි 1 ශේෂය කියලා තියෙන ඒවා ගනුදෙනු නෙවෙයි ඒවා. ඒ ව්‍යාපාරය පටන් ගන්න දවසේ ඒ අදාළ මෝටර අත තිබිලා තියෙනවා ලක්ෂ 5ක්. භාණ්ඩ තොගේ තිබිලා තියෙනවා ලක්ෂ 2ක්. මුදල් තිබිලා තියෙනවා ලක්ෂ 2ක්. හිමිකම තිබිලා තියෙනවා ලක්ෂ 7ක්. ණයහිමියෝ ඉඳලා තියෙනවා ලක්ෂ 2ක්. අන්න ඒකයි මේ ශේෂය කියලා දීලා තියෙන්නේ. හරි. ඒක අපි ලියන්නේ නැහැ. ඔයා දානවා දිනේ 4යි 3 ඉඳන් 4යි 30ට යනකම් විතරයි ලියන්නේ ගනුදෙනු ටික. අන්න 4යි 3 කියලා දානවා. අන්න අදාළ ගනුදෙනුව වෙලා තියෙනවා කියලා හිතෙන ඔයාට ගනුදෙනුව ලියනවා. අන්න 4යි 5 දානවා වෙලා තියෙනවා කියලා හිතන ගනුදෙනුව දානවා. අන්න බලන්න. අන්න බලන්න. වැඩේ කරන්න බලන්න ටක් ගාලා. විනාඩි දෙන්නම් 10ක්. විනාඩි 10ක් දෙන්නම් 4යි 45 4යි 55 වෙද්දි වැඩේ ඉවර කරන්න. රයිට්. බලමු අපි සාකච්ඡා කරමු. බහුතරයක් ඉවරන් නිසා බලමු අපි සාකච්ඡා කරමු. තව ඉන්නවා ඉතින් 5-6 දෙනෙක් තමයි ඉවර නැතුව තියෙන්නේ. ඉතින් ඒගොල්ලොත් මම හිතනවා අන්තිම හරිය වෙන්නේ නැති කරනවා ඇත්තේ. ඉතින් මේක මහ ලොකු අමාරු වැඩකුත් නෙවෙයි. දැන් ඔයාලට හොඳ ආකාරවම තේරෙනවා. රයිට් පළවෙනි එක බලමු. 4යි 3 ගනුදෙනුව බලමු. 4යි 3 ගනුදෙනුව පුතේ. 4යි 3 ගනුදෙනුවේ මොකද වෙන්නේ? මුදල් වැඩි වෙලා තියෙනවා ලක්ෂ 3ක්. හිමිකම වැඩි වෙලා තියෙනවා ලක්ෂ 3ක්. ඒකෙන් ඔයාලට තේරෙනවා අයිතිකාරය සල්ලි දාලා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආදායමක් හම්බෙලා වෙන්න පුළුවන්. ওই දෙකෙන් එකක් නෙවෙන්නේ. එහෙනම් කියන්න පුළුවන් රුපියල් ලක්ෂ 3ක් අයිතිකරු අමතර ප්‍රාග්ධනය යෙදවීමයි. මම අමතර ප්‍රාග්ධනය කිව්වේ මේකේ කලින් මේ දාපු ප්‍රාග්ධන එහෙම තියෙනවා මේ. අමතර ප්‍රාග්ධනයක් කියලා කියමු ඒ නිසා. නිකම් ප්‍රාග්ධනය නෙවෙයි අමතර ප්‍රාග්ධනය. අනේ කියනවා රුපියල් ලක්ෂ 3ක් අයිතිකරු අමතර ප්‍රාග්ධනය ලෙස යෙදවීම. එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් රුපියල් ලක්ෂ 3ක් මොනවා හරි ආදායමක් ලැබෙනවා. අන්න ලාභාංශ ආදායම් ලැබුණා. රුපියල් ලක්ෂ 3ක අමතර ආදායමක් ලැබුණා මුදලින්. අන්න ඕනෑම ආදායමක් ලැබුණා කියලා ලියලා තිබ්බත් එහෙම නැත්නම් අමතර ප්‍රාග්ධනය හම්බුණා කියලා ලියලා අමතර ප්‍රාග්ධනය ව්‍යාපාරයට යෙදුවා කියලා ලියලා තිබ්බත් ඒ උත්තර දෙකම හරි. මොන බලනවා ඔයාගේ දැන් ලියලා තියෙන්නේ හරිද කියලා බලන්න විතරයි තියෙන්නේ. රයිට් ඊළඟ එකට යනවා. ලක්ෂයක භාණ්ඩ වැඩි වෙනවා. භාණ්ඩ වැඩි වෙන්නේ එක්ක ව්‍යාපාරයට භාණ්ඩ ගන්න ඕන. තොගයක් ගත්තාම තමයි තොගේ වැඩි වෙන්නේ නේ. ඔව්. ණයට ගත්තොත් තමයි ණය හිමියෝ වැඩි වෙන්නේ. එහෙනම් දැන් ඔයා දන්නවා රුපියල් ලක්ෂයක තොගයක් ණයට ගැනීම රුපියල් ලක්ෂයක තොගයක් ණයට ගැනීම අන්න රුපියල් ලක්ෂයක තොගයක් ණයට ගැනීම අන්න රුපියල් ලක්ෂයක තොගයක් ණයට ගත්තාම ඔයාලට දැන් තේරෙන්න ඕන රුපියල් ලක්ෂයක තොගයක් ණයට ගත්තාම අන්න තොගය වැඩි වෙනවා. ඒ වගේම ගෙවන්න තියෙන ගාණ වැඩි වෙන හින්දා ණය හිමියෝ කියන වගකීම වැඩි වෙනවා. හොඳයි. ඊළඟට 8 වෙනි එක බලන්න 4යි 8 මුදල් අඩු වෙලා තියෙනවා. අන සල්ලි ගෙවල වෙන්නේ නැති කාට හරි මොනවටද ගෙවලා තියෙන්නේ? ණය හිමියන්ටයි ගෙවලා තියෙනවා අම්බලා. අන්න එහෙනම් ලියනවා ණය හිමියන් සඳහා රුපියල් 50000ක් මුදලින් ගෙවීම. අන්න ණය හිමියන් සඳහා රුපියල් 50000ක් මුදලින් ගෙවීම. අන්න ණය හිමියන් සඳහා රුපියල් 50000ක් මුදලින් ගෙවීම. අන්න බලන්න ඊළඟ එක 4යි 10 10000ක මුදල් අඩු වෙලා තියෙනවා. අන්න මුදල් අඩු වෙලා හිමිකම අඩු වෙලා ඔයා ලියනවාද රුපියල් 10000ක් අයිතිකරු සිය පෞද්ගලික ප්‍රයෝජන රැගෙන යාම කියලා. බෑ එහෙම ලියන්නේ. යටින් කියලා තියෙනවා මුදල් ගැනිලි කිසිවක් සිදු කර නැත. අයිතිකාරයා මාසය ඇතුලේ මුදල් ගැනිලි කරලා නැත. එහෙම නැත්තම් ඉතින් ඔයාට මුදල් ගැනිලි කියලා ලියන්න බෑ. එහෙනම් මේක මොකක් වෙන්නේ නැද්ද? වියදමක් ගෙවලා වෙන්නේ නැති සල්ලි වලින් අන්න ලියනවා රුපියල් 10000ක විදුලි බිල ගෙවීම. ඔයා දන්නා හිමිකමෙන් අඩු වෙන්නේ වියදම්. එකතු වෙනවා ආදායම්. එහෙනම් වියදමක් ගෙවල වෙන්නේ නැති සල්ලිත් අඩු වෙලා. එහෙනම් රුපියල් 10000ක විදුලි බිලක් ගෙවීම නැත්නම් රුපියල් 10000ක වරිපරම් ගාස්තු ගෙවීම. රුපියල් 10000ක් සේව පැටුප් ලෙස ගෙවීම. රුපියල් 10000ක් රක්ෂණ ගාස්තු ලෙස ගෙවීම. අන්න. මොන බලන්න ඊළඟ එක හොඳට බලන්න 4යි 11 ගනුදෙනු. බලන්න මේ ගනුදෙනු 60000ක තොගයක් තමයි අඩු වෙලා තියෙන්නේ. නේ? 60000ක තොගයක් තමයි අඩු වෙලා තියෙන්නේ. 60000ක තොගයක් තමයි අඩු වෙලා තියෙන්නේ. 60000ක තොගයක් අඩු වුණාට පුතේ බලන්න ලක්ෂයක් වැඩි වෙලා තියෙනවා. 60000ක තොගයක් අඩු වෙලා ලක්ෂයක් ණය ගැතියෝ වැඩි වෙලා.
ණය ගැතියෝ වැඩි වෙන්නේ ණයට විකුණපුවා. අන්න. ඊළඟට හිමිකමත් වැඩි වෙලා තියෙනවා 40000ක්. හිමිකම වැඩි වෙන්නේ එක්ක ආදායමක් නැත්නම් ලාභයක් වගේ දෙයක් හම්බෙන්න ඕන අයිතිකාරය නැත්නම් අයිතිකාරය දාන්න ඕන තාක්ෂ. එහෙනම් ණයට විකුණලා තියෙනවා ඒකෙන් ලාභයක් හම්බෙලා තියෙනවා. ණයට විකුණලා තියෙනවා ඒකෙන් ලාභයක් හම්බෙලා තියෙනවා. කීයක භාණ්ඩ කීයකටද ණයට විකුණලා තියෙන්නේ? අන්න තොගේ අඩු වෙලා තියෙන්නේ 60000 නම් 60000ක බඩු තමයි විකුණලා තියෙන්නේ. කීයකට විකුණලා තියෙන්නේ? ලක්ෂයකට විකුණලා තියෙන්නේ. සල්ලි වලද නෑ ණයට විකුණලා තියෙන්නේ. අන්න එහෙනම් ලියනවා රුපියල් 60000ක් පිරිවැය වූ තොගයක් නැත්නම් රුපියල් 60000ක් වටිනා තොගයක්. රුපියල් 60000ක් වටිනා තොගයක් රුපියල් ලක්ෂයකට ණයට විකිණීම. රුපියල් ලක්ෂයකට ණයට විකිණීම. රුපියල් ලක්ෂයකට ණයට විකිණීම. අන්න 60000ක් වටිනා තොගයක් ලක්ෂයකට ණයට විකුණනොත් අන්න ණය ගැතියෝ වැඩි වෙනවා ලක්ෂයක්. 60000ක තොගයක් අඩු වෙනවා. අනේ ඉතින් අපි 40000 ගැන කිව්වේ නෑනේ. ඒක ගැන කියන්න ඕනේ නෑ. ඒක ගැන කියන්න අවශ්‍ය නෑ. ඔයාලට එතකොට තේරෙනවා ආයතන ලාභයක් තියෙනවා. ඒ ලාභය අපි ගිහිල්ලා හිමිකමට එකතු කරමු. 60000ක තොගයක් ලක්ෂයකට විකුණපුවාම ලාභයක් තියෙනවා. ඒ ලාභය ගිහිල්ලා හිමිකමට එකතු කරනවා. 40000 ගැන කියන්න අවශ්‍යතාවයක් නෑ. අන්න එහෙනම් 60000ක් වටිනා තොගයක් රුපියල් ලක්ෂයකට ණයට විකිණීම 4.14 යනවා. මෝටර රථය වැඩි වෙලා තියෙනවා. මෝටර රථය වැඩි වෙලා හිමිකම වැඩි වෙලා හිමිකම වැඩි වෙන්න හේතු දෙකක් තියෙනවා. ආදායමක් හම්බෙන්න ඕන. එහෙම නැත්නම් ප්‍රාග්ධනය දාන්න ඕන. සල්ලි දැම්ම නම් සල්ලි දැම්ම කියලා කියන්න පුළුවන්. මෝටර රථයක් දාපු හින්දා අපිට කියනවා මෝටර රථය වැඩි වෙනවා. එහෙනම් අයිතිකරු සිය පෞද්ගලික මෝටර රථය ව්‍යාපාරයට යෙදීම අයිතිකරු සිය පෞද්ගලික මෝටර රථය ව්‍යාපාරයට යෙදීම අයිතිකරු සිය පෞද්ගලික මෝටර රථය ව්‍යාපාරයට යෙදීම මේ 4.11 අත්පිට විකුණුම් නෙවෙයි අත්පිට විකුණන නම් ඔයාලට සල්ලි හම්බෙන්න ඕන මුදල් එක් වැඩි වෙන්න ඕන මේක ණය ගැතියෝයි වැඩි වෙලා තියෙන්නේ ණයට විකුණුම් කියන්නේ අන්නේ නිසා රයිට් 4.17 මොකක්ද එහෙනම් රුපියල් ලක්ෂ 2ක් වටිනා මෝටර රථයක් ව්‍යාපාරයට යෙදවීම අයිතිකරු සිය මෝටර රථයේ ව්‍යාපාරයට යොදවලා 4.19ට යනවා 4.19 භාණ්ඩ තොගය අඩු වෙලා පුතේ හිමිකමත් අඩු වෙලා හිමිකම අඩු වෙන නම් එක්ක අයිතිකාරය ගෙදර ගෙන යනවා මොනවද අයිතිකාරය ගෙදර ගෙන හිටින්නේ භාණ්ඩ ගෙදර ගෙන ඉන්න වෙන්න පුළුවන් එහෙනම් ඒක ලියන්න පුළුවන් අයිතිකරු කරලා නැත්තේ මුදල් ගැනලි විතරයි සල්ලි විතරයි ගෙදර අරන් ගින්නේ නැත්තේ මේක බඩුව ගෙදර අරන් යන්නේ නැති අන්න එහෙනම් අපි ලියනවා රුපියල් 20000ක් වටිනා තොගයක් අයිතිකරු ගැනිලි සිදු කිරීම තොග ගැනිලි කියලා ලියන්න පුළුවන් අයිතිකරු රුපියල් 20000ක් වටිනා තොගයක් ගැනිලි සිදු කිරීම නැත්නම් පෞද්ගලික ප්‍රයෝජනයට ගෙදර රැගෙන යාම අයිතිකරු රුපියල් 20000ක තොගයක් පෞද්ගලික ප්‍රයෝජනයට රැගෙන යාම අයිතිකරු රුපියල් 20000ක තොගයක් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රැගෙන යාම ඊළඟ 4.23 ණය ගැතියෝ අඩු වෙලා තියෙනවා සල්ලි වැඩි වෙලා තියෙනවා එහෙනම් මේ මොකද වෙලා තියෙන්නේ ණය ගැතියන්ගෙන් සල්ලි හම්බෙලා තමා තියෙන්නේ එහෙනම් මේකට ලියන්න පුළුවන් රුපියල් 20000ක මුදල් ණය ගැතියන්ගෙන් ලැබීම ණය ගැතිගෙන් ලැබීම රුපියල් 20000යි ණය ගැති ලැබීම රුපියල් 20000යි අන්න ණය ගැති ලැබීම රුපියල් 20000යි 4.23ට ණය ගැති ලැබීම රුපියල් 20000යි බලන්න මේක 4.28 තොගේ අඩු වෙලා තියෙනවා 5000ක් හිමිකම අඩු වෙලා තියෙනවා 5000ක් අර කලින් කියපු එකම කියන්නත් පුළුවන් ඕන රුපියල් 5000ක භාණ්ඩ ගැනිලි සිදු කිරීම අයිතිකරු රුපියල් 5000ක භාණ්ඩ ගැනිලි සිදු කිරීම එහෙම නැත්නම් මෙහෙම වෙන්නත් පුළුවන් වියදම් වුණාමත් මේ හිමිකමෙන් අඩු වෙනවනේ පුතේ තොගේ අඩු වෙන වියදම් මොනවද තියෙන්නේ තොගේ විනාශ වෙලා තොගයක් විනාශ වෙලා රුපියල් 5000ක තොගයක් විනාශ වීම නැත්නම් තොගේ හොරු අරන් ගිහිල්ලා අන්න රුපියල් 5000ක තොගයක් හොරකම් කරලා තියෙනවා අන්න නැත්නම් මීයෝ කාලා රුපියල් 5000 අන්න මොකක් හරි හේතුවක් නිසා තොගේ විනාශ වෙලා නම් අන්න ඒකත් අපිට ගන්න පුළුවන් රුපියල් 5000ක තොගයක් විනාශ වීම එහෙම ලිව්වට වැරදි නෑ රුපියල් 5000ක තොගයක් විනාශ වීම එහෙමත් නැත්නම් රුපියල් 5000ක භාණ්ඩ ගැනිලි සිදු කිරීම ඔය දෙකෙන් කැමති එකක් මෙන්න අර ඉස්සෙල්ල එක වගේ ගනුදෙනුවක් හිමිකම වැඩි වෙනවා
වගකීම් අඩු වෙනවා. කාරණා දෙකයි තියෙන්නේ මොකද්ද? අයිතිකරු සිය පෞද්ගලික මුදලින් රුපියල් 50000ක ව්‍යාපාරයේ ණයක් ගෙවීම. අයිතිකරු සිය පෞද්ගලික මුදලින් රුපියල් 50000ක් ව්‍යාපාරයේ ණයක් ගෙවීම. අයිතිකරු සිය පෞද්ගලික මුදලින් රුපියල් 50000ක ණයක් ව්‍යාපාරයේ ණයක් ගෙවීම. එහෙම නැත්නම් කියන්න පුළුවන් මොකද්ද? රුපියල් 50000ක ලද වට්ටම් ලැබීම. ණය හිමියන්ගෙන් රුපියල් 50000ක් ලද වට්ටම් ලැබීම. ණය හිමියන්ගෙන් රුපියල් 50000ක් ලද වට්ටම් ලැබීම. අන්න ණය හිමියන්ගෙන් රුපියල් 50000ක් ලද වට්ටම් ලැබීම. බලන්න ගනුදෙනු ඔක්කොම හරි. කට්ටිය ඉන්නවනම් අල්ලස්සන්න.